Hallelujah, hallelujah, hallelujah. Sudi veva deviyan vahans. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ਸਰබලධාරී ਸਰව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණන් වහන්සේ මුළු විශ්වයකට අධිපතිකම් කරන අධිපතියාණනි ඉහළ අහසේද පහළ පොළොවේද පොළොවෙන් යටද සියලු බලය ඇත්තා වූ ස්වර්ග මවා පාලනය කරන්නා වූ ඉරහඳ තාරකා සියල්ල මැව්වා වූ මේ විශ්වයේ අධිපතියකම දෙවියන් වහන්සේ මේ මැවිල්ලේ අධිපතියකම දෙවිඳුනි ඒ සියලුම දෙයට වඩා මේ මිනිස්යව සෑදූ දෙවි පියාණන් වහන්සේ ඔබට ස්තුති ප්‍රශංසා කරනවා ඔබ වහන්සේ මේ දුන්නා වූ අලංකාර මේ සුන්දර උදෑසන මේ දවස නිසා ඔබට ස්තුති කරනවා දිවමාන මගේ දෙවි පියාණන් වහන්සේ මේ උතුම් දවස මගේ දෙවි පියාණනි सर्व महोत्तम देवी पियाණන් වහන්සේ ඔබ වහන්සේගේ දිව්‍ය අභිමුඛයට ඔබ වහන්සේගේ දරුවන් කැඳවල තියෙන නිසා ස්තුති කරනවා ඔබ වහන්සේ තෝරාගත් දරුවන් ඔබ වහන්සේගේ මාවතේ ගෙනියන්න ඒ ජීවන මාවතේ දක්වන්න මගේ දෙවියන් වහන්සේ මේ ලස්සන උදෑසන ඔබ වහන්සේ ස්වාමිනී කැඳවල තියෙනවා උතුම් දෙවියන් වහන්සේ මේ සියලුම ජීවිත ප්‍රාණ ආත්ම ඔබ වහන්සේගේ දෑතට ස්වාමිනී බාරි කරනවා අපි යටහත් වෙනවා කියන එකම උතුම් දෙවි පියාණන් වහන්සේ මේ දවසේ ස්වාමිනී මේ සියලුම ජීවිත තුල තියෙනා වූ සියලු අශුද්ධ අන්ධකාර බල සම්පූර්ණම කඩලා ජේසුනේ ඔබ වහන්සේගේ ලේ වලින් ඒ සියලු අන්ධකාරය ඉවත් කරලා ඔබ වහන්සේගේ ලේ බලය මේ එකිනෙකා මත නිදහස් කරන්නට කියලා ඔබගේ දෑතට බාරි කරනවා ඒ ලේ වලට ස්වාමිනී බාරි කරමින් යටහත් කරනවා ඒ ලේ බලය නිදහස් කරන්නට මගේ දෙවි පියාණන් වහන්සේ අද දවසේ මෙතෙන් පටන් මේ සම්බන්ධ වෙලා සිටින සෑම දරුවෙක්ම ඔබට බාරි කරනවා ස්වාමිනී ඔවුන්ගේ ජීවිතවල තියෙන සියලු අශුද්ධ සම්පූර්ණ ස්වාමිනී අපරිසුදු අපවිත්‍ර දේ ඔබ වහන්සේ අකමැති දේ සියල්ල ජීවිත වලින් පහ කරගෙන ස්වාමිනී මේ ලෝකාකාර දේ වලින් මේ ලෝකයේ තෘෂ්ණාව වලින් සම්පූර්ණ ඔවුන්ව නිදහස් කරලා ස්වාමිනී ඔවුන් වැටිලා සිටින සියලු බැඳුම් වලින් නිදහස් කරන්නට ස්වාමිනී ඔවුන් වැටිලා සිටින ඒ සියලු අන්ධකාරයෙන් ඔවුන්ව නිදහස් කරන්නට කියලා මේ සියලුම දරුවන් බාරි කරනවා ස්වාමිනී මේ සෑම කෙනෙක්ම ස්වාමිනී මේ අලුතෙන් සම්බන්ධ වෙලා සිටින සෑම දරුවෙක්මද ස්වාමිනී ඔබ වහන්සේගේ බලය කරුණාව ඔවුන්ව නිදහස් කරන්නට මුළු මනින්ම ඔබට බාරි කරනවා යටහත් කරනවා සෑම කෙනෙක්ම ස්වාමිනී මේ දසාතින් එක් සිත්තල ඔබ වහන්සේගේ පාමුල රැඳිලා සිටින මේ සියලුම දෙනාමද ස්වාමිනී ඔබට බාරි කරනවා ඔබ වහන්සේ අපට දුන්නා වූ දේව දාසයන් දෙදෙනා නිසා ඔබට ස්තුති කරනවා ඔවුන් ඔබගේ දෑතට බාරි කරනවා ස්වාමිනී ඔවුන් ඔබ වහන්සේ ස්වාමිනී වන්න ජීවමාන මගේ දෙවියන් වහන්සේ මේ දවස් මෙතෙන් පටන් මුළු මනින්ම ඔබට බාරි කර යාඥා කරනවා ඔබ වහන්සේම හසුරුවන්න ඔබ වහන්සේම කැමැත්තේ ගෙනියන්න ස්වාමිනී ඔබ වහන්සේටම බාරි කර අපි සියලු දෙනාම යටහත් වෙනවා ස්වාමිනී සියල්ල ඔබට බාරයි නාස්තරි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිශුද්ධ වූ බලවත් නාමයෙන් ආමේන් 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 අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ ශුද්ධ පාද පාමුලට මේ වෙලාවේ ගමන් කරමු. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට සම්පූර්ණ අවධානය ලබා දෙන්න. අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ අභියසට ලං වී උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටිමු. උන්වහන්සේගේ මඟ පෙන්වීම අද අපිට දෙන්න කියලා ඉල්ලා සිටිමු. ස්වාමිනී මේ নমස්කාර මැද්දේ අපි ඔබ වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණෙනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා ඔබ වහන්සේට සියලුම ගෞරවය සියලු මහිමය වේවා ස්වාමීන් වහන්සේ සියලු ස්තුති ප්‍රශංසාව ඔබට ලබා දෙමින් ඔබ වහන්සේ වෙතටම අද අපේ සිත් යොමු කරගන්නවා මේ වෙලාවේ සම්බන්ධ වෙලා සිටින ඔබ වහන්සේගේ සේවක සේවිකාවන් ඒ වගේම ඔබ වහන්සේට මුළු සිතින් කැපවී සිටින සියලු දෙනා දැන් ඔබ වහන්සේගේ මාර්ග වලට හරවාගෙන ඔබගේ සැලැස්ම මේ දිනේ ඔවුන්ට දන්වා සිටින්න. ඔවුන්ව අද තවදුරටත් වර්ධනය කරමින් ඔවුන්ට පැවරෙන වගකීම් සහ ඔවුන් ඔබ වහන්සේ සමග ගමන් කළ යුතු ආකාරය ගැන තවදුරටත් ඔවුන්ට විස්තර කර දෙන්න ස්වාමින් වහන්සේ. ඔබට নমස්කාර කරනවා අපගේ දෙවි ස්වාමීනි. අපේ සිත් ඔබ වහන්සේ වෙතට මුළුමනින් යොමු කර ගන්නවා. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ස්තුති කරමින් දැස් පියාගෙන යාඥාවේ නිරත වෙලා සිටින්න. පිටතට අවධානය නොදී මේ ප්‍රශංසා নমස්කාර මැද්දේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට নমස්කාර වේවා. අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ස්වාමිවරුන්ගේ ස්වාමින් වන අපගේ රජතුමාට ස්තුති කරමු. ආලෝකයේ රජුහට අපේ ස්තුතිය ප්‍රශංසාව ගෙනෙමු.
රජුන්ගේ රජ වන දෙවියන් වහන්සේ වෙතට අපගේ සියලු ස්තුතිය නමස්කාරය යොමු කරමු. අන් කිසිවකට අපේ අවධානය නොදී මේ වෙලාව මුළුමනින් දෙවියන් වහන්සේ වෙතටම කැපවී උන්වහන්සේගේ අධික කරුණා ගුණය සිහි කරමින් උන්වහන්සේගේ සදා කාලයට පවතින අධික කරුණාව සිහි කරමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ස්වාමින්ගේ ස්වාමින් හට ස්තුති කරමු. එතුන්ගේ කරුණාව සදා පවතී. ස්වාමින්ගේ ස්වාමින් හට ස්තුති කරමු. ස්වාමින්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. මේ නමස්කාරය මේ සියලු ස්තුති ප්‍රශංසා ඔබ වහන්සේ වෙතට ඔසවන අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. හැම කෙනෙක්ම යාඥාවේ නිරත වෙන්න. යාඥාවේ නිරත වෙන්න. හැමෝම දෙවියන් වහන්සේගේ කරුණා ගුණය සිහිකොට උන්වහන්සේ වෙතට සිත් යොමු කරගෙන අඛණ්ඩ යාඥාවේ යෙදෙන්න. සුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න පිණිස අඛණ්ඩව නමස්කාරයේ යෙදී සිටින්න. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. රජුන්ගේ රජු හට ස්තුති කරමු. එතුන්ගේ කරුණාව සදා පවතී. රජුන්ගේ රජු හට ස්තුති පුදමු. එතුන්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. හලෙලූයා. ස්වාමින් වහන්සේ හලෙලූයා. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින බැවින් උන්වහන්සේ නුඹලාව අත්හැර නොදමන බැවින් පසුතැවිලි වී නැවත දෙවියන් වහන්සේට ලං වෙන්න. උන්වහන්සේගේ නිවතට ගිහිල්ලා හිටපු සියලු උන්වහන්සේගේ කැඳවීමලත් දරුවනි නැවත පසුතැවිලි වී උන්වහන්සේ වෙතට එන්න. නුඹලා වැටි ගියේ නුඹලා දෙවියන් වහන්සේගෙන් වෙන් වූ බැවිනි. එබැවින් සිහි උපදවා නැවත හැරෙන්න. නැවත දෙවියන් වහන්සේ වෙතට එන්න. උන්වහන්සේගේ කරුණාව සදා පවතිනවා. උන්වහන්සේගේ කරුණාව නුඹලාගෙන් පහව යන්නේ නැහැ. උන්වහන්සේ නුඹලාව අතහරින්නේ නැහැ. එබැවින් ඉක්මනින් පසුතැවිලි වී හැරී එන්න. ස්වාමින් වහන්සේගේ කරුණාව වෙතට හැරී එන්න. හැරී එන්න. උන්වහන්සේගේ කරුණාව සදා පවතිනවා. උන්වහන්සේ නුඹලාට දෙන දඬුවම් සදා කාලයට පවත්වන්නේ නැහැ. උන්වහන්සේ නුඹලාව අතහැර දමන්නේ නැහැ. උන්වහන්සේ නුඹලාව විනාශයට යනතුරු බලා සිටින්නේ නැහැ. උන්වහන්සේගේ කරුණාව සදා පවතිනවා. උන්වහන්සේ වෙතට නැවත හැරී එන්න. උන්වහන්සේගෙන් දුරස් වී සිටින අය, යාඥාවල් නතර වෙලා තිබෙන අය නැවත නමස්කාරයෙන් යාඥාවෙන් ප්‍රශංසාවෙන් යුක්තව සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. උන්වහන්සේගේ කරුණාව සදා පවතිනවා. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ නුඹලා හැරී එනතුරු බලා සිටිනවා. එබැවින් උන්වහන්සේගෙන් දුරස් වෙලා සිටින සියලු කිතුණුවනි උන්වහන්සේ අතහැර වෙනත් ඇදහිලි විශ්වාස වෙතට ගමන් කර සිටින සියලු දේව සේවකයනි උන්වහන්සේගේ පිහිට අතහැර ලෝකයේ පිහිට සොයාගෙන යන සියලු කැඳවීමලත් උන්වහන්සේගේ දරුවනි නැවත හැරී එන්න. නැවත උන්වහන්සේගේ කරුණාවට ලං වෙන්න. උන්වහන්සේ කියන දේට අහුම්කම් දෙන්න. උන්වහන්සේ කියන දේ අහන්න.
උන්වහන්සේගේ වචනයට සවන් දෙන්න පැමිණෙන්න උන්වහන්සේ වෙනස් නොවී උන්වහන්සේගේ කරුණාව සදාකාලයට නුඹලා කෙරෙහි පවත්වනසේක. එය සුළු නොකරන්න උන්වහන්සේගේ කරුණාව සුළු කරන්න විනාශයට යන්නේය. උන්වහන්සේ ලබා දෙන අවස්ථා ගණන් නොගන්නා වැටි යන්නේය. මහා විනාශයක් ඔහු කෙරෙහි පැමිණෙන්නේය. එබැවින් උන්වහන්සේ දී තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. උන්වහන්සේගේ කරුණාව ප්‍රයෝජනයට ගන්න. උන්වහන්සේගේ කරුණාව තුලින් උන්වහන්සේට ලං වෙන්න. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ ඉවසීම සුළු නොකරන්න. කිසිසේත්ම උන්වහන්සේගේ ඉවසීම සුළු නොකරන්න. උන්වහන්සේට යටහත් පහත්ව ලං වෙන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. ආලෝකේ රජුහට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. ආලෝකේ රජුහට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. යහපත් ස්වාමින්හට ස්තුති පුදමු. එතුම්ගේ කරුණාව සදා පවතී. යහපත් ස්වාමින්හට ස්තුති පුදමු. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. ස්වාමිනී ඔබට සියලු ගෞරවය දෙමින් ඔබගේ පාමුලට එනවා. ඔබගේ පාමුලට එනවා ස්වාමින් වහන්සේ. මේ කෙනෙක් කෙනාට අත ගැසුව මැනව. ඔබ වහන්සේගේ කරුණාව වුන් කෙරෙහි මේ වෙලාවේ වැගිරුව මැනව. අද निराහාරයෙන් යාඥාවෙන් යුක්තව ඔබගේ පාමුල වැඳ වැටෙන සියලු දෙනා කෙරෙහි ඔබගේ මඟ පෙන්වීම ලබා දෙන්න දෙවියන් වහන්සේ. ඔබගේ කැඳවීමලත් සේවකයන්ට මඟ පෙන්වන්න ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේගේ දරුවන්ට මඟ පෙන්වන්න. හලෙලූයා. ඔවුන්ට ලෝකේ ආලෝකය වන පිණිස මඟ පෙන්වන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. අන්ධකාරයේ වැරදි අවබෝධයන් මත ගිලී පවතින මේ ලෝකයේ තුල ඔබ වහන්සේගේ දැනගැන්ම ලෝකයට රැගෙන යන්නට ඔබගේ දරුවන්ව යොදා ගන්න. ඔවුන්ගේ පහන් දල්වන්න. ඔවුන් ඔබ කැඳෙව්වේ මේ සේවය කරන නොකරන සියලු දෙනා ඔබ වහන්සේ විසින් කැඳෙව්වේ සැඟවිලා ඉන්න නොවේ. ඔබ වහන්සේ ඔවුන්ගේ පහන් දැල්ලුවේ අනිත් ලෝකයේ ඉදිරියේ අන්ධකාරය තුල ආලෝකයේ බබලන පිණිසයි. හලෙලූයා හලෙලූයා. එබැවින් නුඹලා ලැබූ ගැලවීම තුල උන්වහන්සේගෙන් නිසි ප්‍රඥාව දැනගැන්ම ලබා උන්වහන්සේගේ නුවණ සහ මඟ පෙන්වීම ලෝකයට රැගෙන යන්න. මේ ලෝකය උන්වහන්සේගේ මාර්ග නොදැන විනාශයට ගමන් කරමින් සිටිනවා. එබැවින් නුඹලා සියලු දෙනාට වගකීමක් තිබෙනවා. නුඹලා සේවයට වෙන් වෙලා සිටියත් නැතත්, නුඹලා සේවයට කැප වුණත් නැතත් නුඹලට වගකීමක් තිබෙනවා. උන්වහන්සේගේ ආලෝකයේ ලෝකයට රැගෙන යාම, උන්වහන්සේගේ වචනය ලෝකයට රැගෙන යාම, මේ ලෝකයේ අන්ධකාරයේ වැරදි අවබෝධයන් තුල ගිලිලා වෙන විවිධ ඇදහිලි විවිධ ක්‍රමවලින්
ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සිටිනවා. නමුත් නුඹලා දැන් ලෝකේ ආලෝකය වෙන්න අවශ්‍යයි. පහනක් දල්වන්නේ සංගවා තැබීමට නොව පහන් රුකක් මත තබා සියලු ස්ථානවලට ආලෝකය පැතිරවීමටයි. කන්දක් මුදුනේ තිබෙන නුවරක් සැඟවිය නොහැකිය. එබැවින් නුඹලා එම ආලෝකය ලෝකයට ගෙන යන පිණිස නුඹලාව කැඳවා ඇත. නුඹලා දෙවියන් වහන්සේගේ සුද්ධ ආලෝකය, උන්වහන්සේගේ සුද්ධ වචනය තුලින් එම ආලෝකය ලෝකයට ගෙන යන්නට අවශ්‍යයි. එබැවින් උන්වහන්සේට කැප වුණ සම්පූර්ණයෙන් සේවයට කැප වුණ එමෙන්ම තවම සේවයට කැප වෙලා නැති සියලු දෙනාට වගකීමක් තිබෙනවා. අන්ධකාරයේ වැරදි මාර්ගවල ගමන් කරන නුඹලාගේ සහෝදරයන් වෙතට දෙවියන් වහන්සේගේ පණිවිඩය රැගෙන යාම, ඒ වෙනුවෙන් වෙන් වෙන්න, ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලන්න. නුඹලාගේ පවුල් වැටී ගිහිල්ලා තිබෙනවා. නුඹලාගේ දරුවන් නොමග යමින් සිටිනවා. නුඹලාගේ සේවය නම් නුඹලාගේ පවුල්, නුඹලාගේ වටපිටාවේ සිටින නුඹලාගේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළට කැඳවා ගැනීමයි. ඔවුන්ට ආලෝකයක් නැහැ. ඔවුන්ට මඟ පෙන්වෙන්න කෙනෙක් නැහැ. ඔවුන් යා යුතු මාර්ගයේ තේරෙන්නේ නැති බැවින් ඔවුන් ලෝකයේ විවිධ ඇදහිලි ක්‍රමවලට හිර වෙලා ඉන්නවා. විවිධ ලෝකයේ මිනිසයන් විසින් ගොඩනගපු ක්‍රම පසුපස ඔවුන් ගමන් කරමින් සිටිනවා. නුඹලගේ දරුවන් පවා එම ලෝකයේ ක්‍රමවල වහල්ලු වෙලා එම ක්‍රමවලට ඔවුන්ගේ සිත් යොමු කරගෙන සිටිනවා. දැන් ඔවුන්ට දෙවියන් වහන්සේගේ සැබෑ පණිවිඩය රැගෙන යන පිණිස නුඹලාව කැඳවා තිබෙනවා. එබැවින් උන්වහන්සේ වෙතට මුළුමනින් කැප වෙන්න, උන්වහන්සේගේ අතට සම්පූර්ණයෙන් බාර වෙන්න. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. වෙනස් නොවේ සදා පවති, වෙනස් නොවේ සදා පවති, වෙනස් නොවේ සදා පවති. එතුන්ගේ කරුණාව සදා පවති. ආලෝකයේ රජුහට ස්තුති කරමු. එතුන්ගේ කරුණාව සදා පවති. යහපත් ස්වාමින් හට ස්තුති පුදමු. එතුන්ගේ කරුණාව සදා පවති. වෙනස් නොවේ සදා පවති. වෙනස් නොවේ සදා පවති. වෙනස් නොවේ සදා පවති. එතුන්ගේ කරුණාව සදා පවති. වෙනස් නොවේ සදා පවති. වෙනස් නොවේ සදා පවති. වෙනස් නොවේ සදා පවති. එතුන්ගේ කරුණාව සදා පවති. උන්වහන්සේගේ වචනය අසා තේරුම් ගන්නා පිණිස හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. උන්වහන්සේ නුඹලාට ලබා දෙන මඟ පෙන්වීම වගකීම් තේරුම් ගන්නා පිණිස මේ වෙලාවේ සුද්ධාත්මයන් වහන්සේට අවංක සිතින් ආරාධනා කරන්න. පිටතට අවධානය දෙන්න එපා. හිතට පැමිණෙන අනෙකුත් බාධක ඉවත් කර ගනිමින් සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙමින් ඉන්න. මේ නමස්කාර ප්‍රශංසාව මැද්දේ සුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ඇවිලෙන්න ඉඩ දෙන්න, ඇවිලෙන්න ඉඩ දෙන්න. සුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ඇවිලෙන්න ඉඩ දෙන්න. සුද්ධාත්මයන් වහන්සේ නුඹලා වෙතට වඩිනවා. නුඹලාට කාරණා තේරුම් කර දෙන පිණිස දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පහළ වෙනවා. උන්වහන්සේට ඉඩ දෙන්න, උන්වහන්සේට ඉඩ දෙන්න, ඉඩ දෙන්න. පිටතට අවධානය දෙන්න නැතුව සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. සුද්ධාත්මයන් වහන්සේට නුඹලා තුල ක්‍රියා කරන පිණිස ආරාධනා කරන්න, ආරාධනා කරන්න. සුද්ධාත්මයන්නි මේ කිනෙක් කෙනා කෙරෙහි වඩින්න වහන්සේ කාරණා තේරුම් කර දෙන්න, සිත් පහදන්න, ඔවුන්ගේ හදවත් අරින්න, වහන්සේගේ ප්‍රඥාව මඟ පෙන්වීම ඔවුන්ට ලබා දෙන්න. හලෙලූයා, හලෙලූයා. හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේට කතා කරමින් සිටින්න. වෙනස් නොවේ සදා පවති. වෙනස් නොවේ සදා පවති. වෙනස් නොවේ සදා පවති.
එතුන්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. ස්වාමින්ගේ ස්වාමින් හට ස්තුති පුදමු. එතුන්ගේ කරුණාව සදා පවතී. ස්වාමින්ගේ ස්වාමින් හට ස්තුති පුදමු. එතුන්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා. ස්වාමීනි හලෙලූයා 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 හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා. ඔබගේ අතිශුද්ධ පාද පාමුලට ලං වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ මඟ පෙන්වීම ලබා දෙන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුන්ගේ කරුණාව සදා පවතී. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. සියලු ගෞරවය ඔබට ලබා දෙනවා දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා. මේ දවස අපි ඔබ වහන්සේගේ අතට බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ මඟ පෙන්වීම අපි සියලු දෙනාට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ ඔබගේ උපකාරය ලබා දෙන්න, ඔබගේ පණිවිඩය අද අපට කතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. මේ කෙනෙක් කෙනාට ඔබගේ මඟ පෙන්වීම ලබා දෙන්න, ඔබගේ පණිවිඩය ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මේ කෙනෙක් කෙනා වෙතට ඔබ වහන්සේ ලබා දෙන වගකීම් සහ මඟ පෙන්වීම මේ දවසේ ලබා දෙන්න. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනය උදෙසා යාඥා කරමු. උන්වහන්සේගේ වචනයෙන් මේ සියලු දෙනාට කතා කරන්න කියලා මේ හැම කෙනෙක්ම ශුද්ධාත්මයන් වහන්සේට කැප කරමින් උන්වහන්සේගේ පණිවිඩය උදෙසා අපි යාඥා කරමු. හලෙලූයා. ස්තුති වේවා ප්‍රශංසා වේවා ජීවමාන සමිඳුනි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වෙනස් නොවනව දෙවිඳුන්ගේ පාමුල අභියසේ අපි අද දවසේත් ඒ කරුණාව පතා අපි සිටිනවා ස්වාමිනේ. මේ දවසම ඔබ වහන්සේට අපි කැප කරනවා. උදෑසන පටන් දැන් අපි ඔබ වහන්සේට නමස්කාර කරලා ප්‍රශංසා කරමින් අපේ ආත්ම ඔබ වහන්සේට වෙතට එසෙව්වා ස්වාමිනේ. මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ වචනය අසන පිණිස සූදානම්ව සිටිනවා ශුද්ධාත්මයන් වහන්සේ. අද දවසේ අපි සියලු දෙනාට ඔබ වහන්සේගේ පූර්ණකම දෙමින් ස්වාමිනේ අපිට මඟ පෙන්වන්න මේ වචනය අසලා ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා යම් යම් තැන්වල සිරවී සිටිනාද ස්වාමීන් වහන්සේ, බැඳුම් වල සිටිනාද ස්වාමීන් වහන්සේ, අපගේ ජීවිත ඔබ වහන්සේ තුලට තවත් ගොඩනගා ගන්න බැරි යම් ආකාරයක සිරවීමක සිටිනාද ස්වාමීනි. අද දවස දෙනා මේ වචනේ තුලින්ද ස්වාමීන් වහන්සේ අපව නිදහස් කරන්න කියලා ඔබ වහන්සේට සියලු දෙනා බාර කරනවා. වචනේද බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඒ ජීවනයේ වචනේ අපි තුලට ස්වාමීන් වහන්සේ ශක්තියක් ජීවනයක් ලෙස ස්වාමීනි අපිව ගොඩනගා ගන්න මාරු කරන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. බලවත් දෙවියන් වහන්සේ අපි නොයෙකුත් ආකාරවල ගමන්
ගමන් මාර්ගවල ගොස් තියනවා ස්වාමීන් නැවතත් අපි මේ පූජාව තුලින් අපව සූදානම් කරගන්නවා ඒ ඔබ වහන්සේගේ රාජ්‍යයට යනු පිණිස ස්වාමීන් වහන්සේ ඒ ශක්තිය අපිට කරුණාව ලබා දුන්නු මෙන්න අද දවසේ දේවදාසිය අද වහන්සේට බාර කරනවා ස්වාමීනි ඔබගේ මුඛයෙන්ද ස්වාමීන් වහන්සේ මේ වචනේ අපිට ඔබ වහන්සේගේ ශක්තිය තුලින් ඔබ වහන්සේ ශක්තිමත් කරමින්ම ලබා දෙන්න ස්වාමීන් වහන්සේ ඕද බලෙන්ද පූර්ණ කරන්න ස්වාමීන් වහන්සේ යේසුනි අපි ඔබ වහන්සේට සියලු දෙනා කැපකොට බාර කරන මේ වචනේ අපිට නිදහස් කරලා අපේ හදවත් නිදහස් කරලා මේ මානසික බැඳුම් කඩලා ඔබ වහන්සේ වෙතට අපව ඔසවන්න ඒ කරුණාව අපට ලබා දෙන්න කියලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ සියලු දේ ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන් 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 හලෙලූයා ආමේන් ආමේන් හරි. අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අවධානය යොමු කරමු. උන්වහන්සේගේ පණිවිඩය වෙතට යන්නට පෙර ඔබට මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා. ඉරිදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා පාන්දර 4ට පැවැත්වෙන පිබිදීමේ යාඥාවට ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp කණ්ඩායම් වලට සහභාගී වෙලා සම්බන්ධ වෙලා ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම සිකුරාදා නිරාහාර දේව මෙහෙය උදෑසන 7:00ට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. නැවත විකාශයත් එක්ක සවස් 3ට සම්බන්ධ වෙන්න පුළුවන්. සෙනසුරාදා හෙට දවසේ අපි විසින් පවත්වන සබත් දේව මෙහෙය තිබෙනවා. හෙට උදේ 7:00ට ඔබට Google Meet හරහා සජීවීව ඒ සමග එකතු වෙන්න පුළුවන්. එහෙම බැරි නම් ඔබට සවස් 3න් පසුව ඒ සබත් දින දේව මෙහෙයත් එක්ක එහි නැවත විකාශයට YouTube හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. බදාදා දවස අපි අලුතෙන් සම්බන්ධ වෙන සියලු දෙනා උදෙසා වෙන් කරලා තිබෙනවා. ඒ නිසා ඒ දවසේ තමයි ඔබ අලුතෙන් යමෙක් සම්බන්ධ වෙනවා නම් අපි වෙතට යොමු කරන්න ඕන. ඒ දවසේදී ඒ අයව යොමු කරන්න. අනෙකුත් දේව මෙහෙයන් වලට එයාලව යොමු කරන්න එපා. මේ දවසට මුලින්ම සම්බන්ධ කරලා ඉන්න. බදාදා දවස උදේ 7ට සහ සවස් 5ට ශ්‍රී ලංකා වෙලාවෙන් අලුතෙන් සම්බන්ධ වෙන සීලු දෙනාගේ ප්‍රශ්න අවශ්‍යතා ඔවුන්ගේ ලෙඩ රෝග සඳහා අපි යාඥා කරනවා. ඒ මොහොතදී දෙවියන් වහන්සේ ඔවුන්ට ලබා දෙන සුවය අපි ලබා දෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම දෙවියන් වහන්සේ මඟ පෙන්වන ආකාරයෙන් ඒ මොහොතේදී අපි ලබා දෙන්නට සූදානමින් සිටිනවා. ඒ වගේම ඕනම අශුද්ධ ආත්මයක බන්ධනයක හිර වෙලා සිටින ඕනම කෙනෙක් ඒ මොහොතේ අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව නිදහස් කරු ලබනවා. ඒ වගේම ඔවුන් දීර්ඝ කාලයක් විවිධ ප්‍රශ්න රෝගවල හිර වෙලා සිටපු අයට ඒ දවසේදී අපි ඒ යාඥා මෙහෙයන් තුලදී නිදහස ලබා දෙනවා. ඒක නිසා ඔබ දන්න කියන අය විවිධ ප්‍රශ්නවල සිර වෙලා ඉන්න අය දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්නට කැමති අයව ඒ දවසේදී මෙතනට යොමු කරන්න පුළුවන්. ඒ දේ කරන්න බදාද දවසේ ඒ දවස තමයි ඒකට වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම කවුරු හරි කෝල් කරනවා නම් සතියේ දවස්වල උදේ වෙලාවේ උදේ වරුවේ කතා කරන්න. සිකුරාදා දවසේ ඇරෙන්න අනිත් දවස්වල උදේ වරුවේ ඔබට කතා කරන්න පුළුවන්. හරි අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. මිනිස්සු දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් සහ උන්වහන්සේගේ උපදෙස් වලින් දුරස් වීම නිසා විවිධ ලෙඩ රෝග පරාජයන් හිඟකම් ප්‍රශ්න අසාර්ථක වීම රැසකට මූණ දෙලා ඉන්න විදිහ අපි පහුගිය කාලයේ මුළුල්ලේම ඉගෙන ගත්තා. මිනිස්යන්ගේ ප්‍රශ්න වලට මුල තමයි ඔවුන් දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් දුරස් වීම. දෙවියන් වහන්සේගේ උපදෙස් ගැන අවබෝධයක් නොමැතිකම හෝ මේ නිසා බොහෝ දෙනෙක් ප්‍රශ්න වලට මැදි වෙලා සිටිනවා. දැන් දේව සේවය කරන අය විදිහට ඔබ මෙන්න මේ කාරණය හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ වෙතට කවුරු හරි උපකාර ඉල්ලගෙන ආවොත්, ඔබගෙන් කවුරු හරි යාඥාවක් ඉල්ලුවොත්, ඔබ සේවය කරන කෙනෙක් නම් ඔබ සේවය නොකරන කෙනෙක් වුණත් යම් කෙනෙක්ගේ යම් සහෝදරයෙක්ගේ සහෝදරියෙක්ගේ ප්‍රශ්නයක් දුටුවොත් ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ ප්‍රශ්නේ ඇති වෙලා තිබෙන්නේ එක්කෝන් දෙවියන් වහන්සේගෙන් දුරස් වෙලා. එහෙම නැත්නම් ඔවුන් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම පිළිබඳව අවබෝධයක් නැතුව ඔවුන්
ලෝකයේ ක්‍රමවලට හැඩ ගැහිලා ඒව තුල ගමන් කරමින් ඉන්නවා. ඒක නිසා ඒ මිනිස්සුන්ට වැරදිලා තියෙන්නේ කොහෙන්ද කියන එක දේව සේවයේ නිරත වෙලා සිටින සියලු දෙනාට හොඳ අවබෝධයක් තිබෙන්නට අවශ්‍යයි. එහෙම නැතුව ඔබට ඔවුන්ව ගොඩ ගන්න බෑ. ඔවුන්ව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරන්න බෑ. ඔබ දේව සේවයට දැන් පහුගිය සතිවල අපි මඟ පෙන්වුව විදිහට ඔබ සම්පූර්ණයෙන් දේව සේවයට කැපවුණු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඒ සේවයට සම්බන්ධ නොවී සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ සියලු දෙනාම ජේසුස් වහන්සේගේ ගෝලයන් බවට පත් වෙන්න උන්වහන්සේ විසින් කැඳවලා තිබෙනවා. මොකද්ද ගෝලත්වය කියලා කියන්නේ? සභාවකට ගිහිල්ලා පල්ලියකට ගිහිල්ලා සේවය කරන එකම නෙමෙයි. පල්ලියේ ගිහිල්ලා ඒකේ තියෙන වැඩ ටික කරන එක නෙමෙයි සේවය කියලා කියන්නේ. සේවය ඊට වඩා එහාට ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම උන්වහන්සේ විසින් ලබා දෙන වගකීමක් සහ ඔබ විසින් දැරිය යුතු යුතුයකමක් තිබෙනවා. ඒක තමයි ලෝකේ අන්ධකාරයේ පවතිනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අඳුන ගන්න නැතුව විවිධ ක්‍රම වලින් ප්‍රශ්න වලට විසඳුම් හොයන ලෝකෙක මේ ඉන්නේ. ඔවුන් මොන ප්‍රඥාවක් ගැන කතා කළත් මොන ඇදහිල්ලක් ගැන කතා කළත් මේ ඔක්කොම කට්ටිය තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න එක එක උපක්‍රම හොය ඉන්න පසුබිමක ඔබේ ගම්මානවල ඔබේ සභාවන් වල පවා බහුතරයක් අද තමන්ගේ ප්‍රශ්න වලට ලෝකෙන් එක එක විසඳුම් වලට ගිහිල්ලා ඉවරයි. යාලා ඒවා තුලට ගිහිල්ලා ඔවුන් යාඥා කරනවා. හැබැයි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඔවුන් ලෝකේ විසඳුම් තමයි දීර්ඝ කාලයක් තිස්සේ හොයමින් සිටින්නේ. දරුවන්ගේ ප්‍රශ්න වලට ලෝකෙන් විසඳුම් හොයනවා. තමන්ගේ අසනීප වලට ලෝකෙන් විසඳුම් හොයනවා. පරාජයන් වලට විසඳුම් හොයනවා. මනෝවිද්‍යාව තුලින් වෙන උපදේශන වලින් උපදෙස් හොයනවා. ඒ වගේම තමන්ගේ හිඟකම් වලට විවිධ ඇදහිලි ක්‍රම වලින් ඒ හිඟකම් වලට උපදෙස් හොයා ගන්නවා. විවිධ මූල්‍ය ආයතන වලින් විසඳුම් හොයාගන්න උත්සාහ කරනවා. මේ ඔක්කොම කට්ටිය විසඳුම් හොය ඉන්නේ. ඉතින් ඔබ හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ඔබේ වටපිටාවේ ඉන්න සියලු දෙනා දෙවියන් වහන්සේගේ මාර්ග අඳුරන්නේ නැතුව සැලැස්ම අඳුරන්නේ නැතුව දෙවියන් වහන්සේ දුන්න උපදෙස් ගැන අවබෝධයක් නැමැතිව ඔවුන් අන්ධකාරයේ අතපත ගාමින් ඉන්නවා. මේ නිසා ඔබට විශාල වගකීමක් තිබෙනවා. ඒ ගැන ඔබ දැනුවත් වෙන්නට අවශ්‍යයි. ඉතින් මෙසේ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම නිසා මිනිස්යන්ට ඇතිවන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න විවිධ ක්‍රම ලෝකේ ගොඩනැගිලා තියෙනවා. හැබැයි මේ සියලුම ක්‍රම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට අනුකූල නැහැ. දෙවියන් වහන්සේගේ නොවන කිසිදු විසඳුමකින් අපිට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේ දේ අතීතයේ ඉඳලම තිබුණා. දැන් මේක වර්තමානයේ සිද්ධ වෙන දෙයක් පමණක් නෙවෙයි අතීතයේ ඉඳලම මිනිස්සු ලෝකේ ක්‍රම වලින් Tamanට උත්තර හොයන එක තිබුණා. ඉතින් ඊශ්‍රායලුන්ට දෙවියන් වහන්සේ කිව්වා ලෝකේ අනිත් ජාතීන්ගේ ක්‍රම අනුව නුඹලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්න එපා කියලා. ඊශ්‍රායලයේ පූජකවරුන්ට දෙවියන් වහන්සේ කිව්වා දැන් මේ එක එක අයගේ ප්‍රශ්නවලදී නුඹලා මගේ ව්‍යවස්ථා අනුව උපදෙස් මේ අයට ලබා දෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සේවයට කැඳවපු අයට උන්වහන්සේ පැහැදිලි කළා මේ ඔක්කොම අනිත් අය විසඳුම දන්නේ නැතුව ඉන්නේ. ඔවුන් කල යුත්තේ මොනවද කියලා දන්නේ නැතුව ඉන්නේ. ඔවුන් සමහර විට ලෝකයේ අනෙකුත් ජාතීන්ගේ ක්‍රමවලට හැරිලා යයි. නමුත් නුඹලා මොකද්ද කරන්න ඕන? එලෙස ඔවුන්ට අනෙකුත් ක්‍රමවලට අනුවන ලෙස හැරී යන්නට ඉඩ නොදී නුඹලා මැදහත් වෙලා එයාලට මගේ ව්‍යවස්ථා තේරුම් කළ දෙන්න අවශ්‍යයි. දෙමව්පියන්ට දෙවියන් වහන්සේ මේ වගකීම දුන්නා. පවුලේ දෙමව්පියන්ට. ඒ වගේම ඒ ඔවුන් ගියපු සිනගෝගවල සභාවන්වල සභා මූලිකයන්ට වැඩිමහල්ලන්ට දෙවියන් වහන්සේ මේ වගකීම දුන්නා. ඒ වැඩිමහල්ලන්ට කිව්වා ඔයාලා දැන් ඔයාලගේ ගම්වල ප්‍රදේශවල සභාවන්වල සිටින අය නොමග යනවා නම් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව වලින් පිටපැනලා වුන් ගමන් කරනවා නම් වෙන විසඳුම් හොය ප්‍රශ්න වලට උත්තරයක් නැතුව ඉන්නවා නම් දැන් ඔයාලා මැදහත් වෙලා ඒ නොතේරුම් කම් වල ඉන්න අයට උපදෙස් දෙන්න අවශ්‍යයි. එයාලට මේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැහැ. එයාලට මම දුන්න උපදෙස් ගැන තේරුමක් නැහැ එච්චර. ඒක නිසා සභා මූලිකයන්ට, දෙමව්පියන්ට, වැඩිමහල්ලන්ට වගකීමක් තිබෙනවා. ඒ වගේම පූජකවරුන්ට වගකීමක් තිබෙනවා. මොකද්ද? මිනිස්සුන්ට උපදෙස් ලබා දෙන්න දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා තුලින් උන්වහන්සේ දුන්න මඟ පෙන්වීම අනුව උපදෙස් ලබා දීමේ වගකීම මේ අයට දෙවියන් වහන්සේ ලැබුවා. මේ වගකීම දැන් මෙතන ඉන්න ඔක්කොම අයට දෙවියන් වහන්සේ පවරලා දීලා තිබෙනවා.
ඔබ තමයි දැන් මේ ලෝකෙට මේ පණිවිඩය රැගෙන යන්න ඕන. ඔබේ පවුලේ දරුවෝ ඔවුන් නොදැනුවත්කමින් නොමග යනවා. දේව සේවය කරන අය, සභා මූලිකයන් සහ වැඩිමහල්ලන්, ඔබේ සභාවන් වල ඉන්න අනිකුත් ඇදහිලිවතුන් නොදැනුවත්කමින් ලෝකේ උපකාර හොයාගෙන ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරනවා. දැන් ඔබත් දන්නේ නැත්නම් එයාලට දෙන්න ඕන පිළිතුර එහෙනම් එයාලා දිගටම ලෝකේ ක්‍රමවලට ගිහිල්ලා తాවකාලික විසඳුම් හොය ගිහිල්ලා විනාශ වෙනවා. මේ නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට කිව්වා දැන් පූජකවරුන්ට පැවරන වගකීම මොකද්ද? වැඩිමහල්ලන්ට ඒ වගේම දෙමව්පියන්ට පැවරන වගකීම මොකද්ද? ඔවුන් දැනුවත් වෙන්න ඕන. ඔවුනුත් නොදැනුවත්ව හිටියොත් මේක හරියන්නේ නැහැ. ඔවුනුත් දන්නේ නැහැ කියලා ඔවුනුත් ලෝක ක්‍රමවලට නම් වැඩ කරන්නේ. එහෙමනම් මේක ගොඩ දාන්න කිසිම ක්‍රමයක් නැහැ. දිගටම මේ නොදැනුවත් මිනිස්සු ලෝකේ මාර්ගවලට කියලා විනාශ වෙනවා. මේ නිසා දෙවියන් වහන්සේ සියලු ව්‍යවස්ථා පොත් ඔවුන්ට ලබා දීලා අවසානයේ ද්විතීය කතාව පොතේ ඔවුන්ට විස්තර කළා මේ කෙනෙක් කෙනාට පැවරෙන වගකීම් මොනවද? කොහොමද ඒවා පැවැත්විය යුත්තේ කියන එක ද්විතීය කතාව තුල විස්තර කළා. විශේෂයෙන්ම පූජකවරුන්ට. ඊට පස්සේ සභා මූලිකයන් වැඩිමහල්ලන්ට උන්වහන්සේ උපදෙස් දුන්නා. ඒ වගේම ඊශ්‍රායල් සෙනගටත් උපදෙස් දුන්නා. ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ පළමු වන පදයේ සිට 5 වන පදයේ දක්වා අපි කියවමු. ද්විතීය කතාව 4 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ සිට කීකර වීමට අවවාද අනුශාසනා. ඉතින් ඊශ්‍රායල් වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙව් වූ ස්වාමින් වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල් වී ඒක හිමි කරගන්නා පිණිස පවත්වන්නට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කම් දෙන්න. මා නුඹලාට අනකරන නුඹලාගේ දෙව් වූ ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අනකරන වචනයට කිසිවක් එකතු කිරීමක්වත් එයින් කිසිවක් අඩු කිරීමක්වත් නොකරන්න. බාල් පෙයාර් නිසා ස්වාමින් වහන්සේ කළ දෙය නුඹලාගේ ඇස් වලින් දුටු වූය. මක්නිසාද බාල් පෙයෝර් පස්සේ ගිය සියලු මිනිසයන් නුඹේ දෙව් ස්වාමින් වහන්සේ නුඹලා අතරින් විනාශ කළසේක. එහෙත් නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේට ඇලුම්ව සිට නුඹලා සියල්ලෝම අද දවසේ ජීවත්ව සිටිති. බලව නුඹලා හිමි කරගන්නට ඇතුල් වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙව් වූ ස්වාමින් වහන්සේ මට අනකල ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි. එබැවින් ඒවා පවත්වමින් කරන්න. මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියේහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැරවන්තකමත් එතනින් නතර කරන්න. 5 වෙනි පදයට විතරයි. හරි මොකක්ද කියලා තියෙන්නේ? මේ අතීතයේ නුඹලාගේ පියවරු අන්‍ය ජාතීන්ගේ මාර්ගවලට ගියා. ඒක මීට කලිනුත් විස්තර කරනවා. හැබැයි දැන් නුඹලා මොකද කරන්න යන්නේ? උන්වහන්සේ විසින් උරුම කරලා දෙන දේශයට ඇතුල් වෙන්නයි සූදානම් වෙන්නේ. මේ නිසා මේ දේශයට ඇතුල් වුණාට පස්සේ නුඹලා වෙන අන්‍ය ජාතීන් කරන විදිවලට වැඩ කරන්න යන්න එපා. එහෙම කරාම පහුගිය කාලේ සිද්ධ වුණේ මොකද්ද කියලා නුඹලා දැක්කා. දැන් නුඹලා කරන්න ඕන මම නුඹලාට දුන්න අනපනත් ප්‍රකාරයට හැසිරෙන එක. ඒ ව්‍යවස්ථාවන් දෙවියන් වහන්සේ දුන්න උපදෙස් සුළු කරන්නේ නැතුව ඒ අනපනත් ලෙසම පවත්වන පිණිස දැන් නුඹලට ඒව ඔක්කොම උගන්වලා තිබෙනවා. ඒ දේශයේදී නුඹලා හිමි කරගන්නට ඇතුල් වෙන අලුත් දේශයේදී නුඹලා ආශිර්වාද ලබන්න නම් මේ කියපු විදිහට නුඹලාගේ ජීවිත හැඩ ගැහෙන්නට අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දැන් ඔබ සියලු දෙනාටත් පහුගිය කාලයේ මුළුල්ලේ දෙවියන් වහන්සේගේ අනපනත් උන්වහන්සේ දෙන උපදෙස් මොනවද කියන එක ඉතා පැහැදිලිව විස්තර කර දුන්නා. දැන් වෙන ක්‍රම මුකුත් නැහැ. අපි
උත්තර හොයාගෙන ලෝකේ වෙන වෙන දේවල් පසුපස ගිහිල්ලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ වෙතට නොපැමිණෙන මිනිසයන් Tamanට පිළිතුරු හොයන්න වෙන ගොඩක් පැතිවලට ගිහිල්ලා තිබෙනවා. හැබැයි දැන් අපි තේරුම් ගන්න අවශ්‍යයි අපේ සියලු ප්‍රශ්නවලට විසඳුම් තිබෙන්නේ දෙවියන් වහන්සේ තුල. ඒව ඔබට තේරුම් කළ දීලා තියෙනවා. හැබැයි අනිත් අය තාම ඒව දන්නේ නැහැ. ඔබේ පවුල් වල සිටින අනිත් පිරිස තාම ඒ පිළිබඳව අවබෝධයක් නොමැති වෙන්න පුළුවන්. ඔබේ සභාවන් වල සිටින අනිත් අයට ඒ පිළිබඳව තාම අවබෝධයක් නොමැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබට දෙවියන් වහන්සේ කාලයක් තිස්සේ ඒ අවබෝධය ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මෙතන දෙවියන් වහන්සේට සේවය කරන අයට, ඒ වගේම මෙතන දීර්ඝ කාලයක් තිස්සේ ඉගෙන ගන්න ඔබ සියලු දෙනාට ඒ වගකීම සහ දැනුවත්කම දෙවියන් වහන්සේ ලබා දීලා තියෙනවා. හැම කෙනෙකුගේම ප්‍රශ්නයකදී, අසාර්ථක වීමකදී, ලෙඩ රෝගයකදී දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍යයි කොහෙද වැරදිලා තියෙන්නේ කියන එක. ඒ වගේම ඔබේ ජීවිතයේදී යම් වැරදීමක්, අසාර්ථක වීමක්, යම් ලෙඩ රෝගයක්, ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙනවා නම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍යයි කොහොමද මේක වැරදුනේ. උන්වහන්සේගේ ව්‍යවස්ථාවලට අනුකූලව ඔබ කල්පනා කරලා බලන්න අවශ්‍යයි. අනිත් අයගේ, ඔබගේ පවුලේ දරුවන්ගේ හෝ ඔබ සභාවේ වැඩිමහල්ලෙක් නම්, සේවකයෙක් නම්, ඇදහිලිවතුන් අනිත් අයගේ ප්‍රශ්නවලදී ඔබ විමසිලිමත් වෙන්න ඕන. ඇයි යාලට ඒ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ? ඒ පිළිබඳව අවබෝධයක් තිබෙන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් ලෝකේ අනිත් ඔක්කොම කට්ටිය වගේ විසඳුම් හොයාගෙන ලෝකෙට යනවා. විසඳුම් ලෝකෙන් අපේක්ෂා කර කර ඒ මාර්ගවල ගමන් කරනවා. දැන් අද බලන්න සියලුම කිතුණුවන් බහුතරයක් අය දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ මුළු ජීවිතය කැප කරලා උන්වහන්සේගෙන් විසඳීම සෙවීම වෙනුවට ගොඩාක් වෙන ක්‍රමවලට තමයි ගමන් කරලා තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට දෙන උපදෙස් මේ ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙනවා. ඔබට මේ තරම් වටින මඟ පෙන්වීම රසක් දී තිබෙන බව දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔබට වගේ මේ විදිහට දෙවියන් වහන්සේ ළඟව ඉඳලා නැහැ වෙන කිසිම જાතියකට. ඔබට වගේ මේ එක එක පනතෙන් පනතට ඔබගේ ජීවිතයේ සියලු අංශ ගැන විස්තර කරලා ඔබ කළ යුතු දේවල් සවිස්තරාත්මකව විස්තර කරලා නැහැ වෙන කිසිම જાතියකට. ඔබට මේ හැම දෙයක්ම ඉතා පැහැදිලිව තේරුම් කරලා දීලා තියෙනවා. හැම අංශයක් ගැනම කළ යුතු දේ තේරුම් කරලා දීලා තියෙනවා. ඒක නිසා නුඹලා මේ දී තිබෙන ව්‍යවස්ථාවල ප්‍රයෝජනය අරගන්න කියලා ඊශ්‍රායල් ජාතියට දෙවියන් වහන්සේ පැහැදිලි කළා. ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වන පදයේ සිට 9 වන පදේ දක්වා අපි නැවතත් කියවමු. 6 වන පදයේ සිට එබැවින් ඒවා පවත්වමින් කරන්න. මක්නිසාද මේ මනුෂ්‍ය වර්ගයන් ඉදිරියේහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැනවන්තකමත්ය. ඔවුන් මේ සියලු පනත් අසා සැබවින්ම මේ මාගේ ජාතිය ප්‍රඥාවන්ත වූ නුවණ ඇත්තා වූ සෙනගැක්කේ කියනවා ඇත. මක්නිසාද අපේ දෙව් වූ ස්වාමින් වහන්සේට අප යාඥා කරන සියලු ප්‍රස්තාවන්හිදීම උන්වහන්සේ අපට ලන්ව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවි කෙනෙක් ලන්ව සිටින්නේද? අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨ වූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද? නුඹේ ඇස් වලින් දුටු දේවල් නුඹට මතක නැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙහි පහ නොවන පිණිසත් බලා ගන්න. නුඹේ ආත්මය ප්‍රවේශම් කරගන්න. ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න. හරි. මොකක්ද විස්තර කරන්නේ? මේ තරම් අනපනත්, මේ තරම් සවිස්තරාත්මකව කළ යුතු දේවල් මේ පොළවේ වෙන කිසිම ජාතියකට දීලා නැහැ. වෙන කිසිම ආගමක ජාතියක කෙනෙක්ට මෙබඳු සවිස්තරාත්මක විස්තරයක් ලබා දීලා නැහැ කොහොමද මේ පොළවේ ජීවත් විය යුත්තේ කියන එක ගැන. අපේ ජීවිත වරදින්නේ වැරදීම් අවම කරගෙන අපේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන හේතු තේරුම් අරගෙන ඒවට විසඳුම් ලබාගත හැකි සියලු මාර්ග දෙවියන් වහන්සේ අපිට තේරුම් කරලා දෙනවා. උන්වහන්සේ අපිත් එක්ක ඉඳගෙන ඒවා නිවැරදි කරගන්න අපිට උපකාර කරනවා. මේ විදිහට වෙන කිසිම ජාතියකට
වෙන කිසිම ආගමක කෙනෙක්ට මෙවැනි වරප්‍රසාදයක් ලැබිලා නැහැ. හැබැයි නුඹලාට ඒ අවස්ථාව ලැබී තිබෙන බව උන්වහන්සේ කියනවා. උන්වහන්සේ විස්තර කළ දීලා තියෙනවා. නුඹලාගේ පිය පරම්පරාවන් වල පටන් දෙවියන් වහන්සේගේ සැබෑ ව්‍යවස්ථාවන් මොනවද කියන එක විස්තර කළ තිබෙනවා. ඒ අය ඒවා ඉගෙනගත් අය දැන් අන් අයගේ ප්‍රයෝජනය සඳහා ඒවා භාවිතා කළ යුතුයි. ඒවා අන් අයට ඉගැන්වීම කළ යුතුයි. දෙමව්පියන් නුඹලාගේ පුත්‍රයන්ට ඒ නියෝග දන්වන්න කියලා උන්වහන්සේ විස්තර කරලා තිබෙනවා. ඒ වගේම සභා මූලිකයන්, දේව සේවකයන් තමන් වෙතට එන අයට වෙන ඇදහිලි, වෙන මිත්‍යා ඇදහිලි ලබා දෙන්නේ නැතුව උන්වහන්සේගේ සැබෑ අරමුණ සහ ව්‍යවස්ථානුකූල මඟ පෙන්වීම ලබා දීමට සිත් යොමු කරන්න කියලා දෙවියන් වහන්සේ මෙහිදී ඊශ්‍රායල් ජාතිකයේ මූලිකයන්ට පැහැදිලි කරලා දෙනවා. හරිද? ඒක නිසා උන්වහන්සේ තුල සියලු දේට විසඳුම් තිබෙනවා. හැම ප්‍රශ්නයක්ම පැන නගිලා තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටීමෙන් මිසක් උන්වහන්සේ කියන දේ කරන්න ගිහිල්ලා නෙමෙයි. ප්‍රශ්න ඇති වෙන්නේ උන්වහන්සේගෙන් වෙන් වෙලා උපදෙස් පිළිපදින්න නැතුව වැඩ කරාට පස්සේ. දැන් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. දැන් ඔබගේ පවුල් වල කිතුණු සභාවේ ඔබ ඇසුරු කරන ඔබේ වටපිටාවේ සිටින ඇදහිලිවතුන්ට පවා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්න වලට හේතුව? දෙවියන් වහන්සේ දුන්න උපදෙස් පිළිබඳව තිබෙන අනවබෝධය. ඉතින් ඔබ මුලින්ම කල්පනා කරලා බලන්න, ඔබට ප්‍රශ්නයක් ඇති වුණාම මොකද්ද ඔබ කළේ? අසනීපයක් ඇති වුණාම මොකද්ද ඉස්සෙල්ලම කළේ? ඔබ ඉස්සෙල්ලම ගිහිල්ලා ඔබේ ලෙඩට, රෝගයට ලෝකේ වෛද්‍යවරුන්ගෙන් සහ ලෝකේ වෙනත් උපදේශකයන්ගෙන් විසඳුම් හොයන්න ගමන් කළා. ලෝකේ වෙන ක්‍රමවලින් උපදෙස් හොයන්න තමයි වාගේ හිත මුලින්ම යොමු වුනේ. මොන ප්‍රශ්නේ ඇති වුණත්, මොන අසනීපය ඇති වුණත් ඔයාලා මොකද ඉස්සෙල්ලම කළේ? දැන් මෙතන පහුගිය දවස්වල අපිට කතා කළ අය පවා ඔබ සිටින සභාවන් වල පවා ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන්, අසනීපයක් ඇති වෙච්ච ගමන් කවුරුවත් අසනීපය ඇති වෙච්ච ගමන් පාස්ටර් හොයාගෙන ඇවිල්ලා නැහැ. ගිහිල්ලා Tamanට කරන්න තියෙන ඔක්කොම වැඩ කරලා ගන්න තියෙන බෙහෙත් ඔක්කොම අරගෙන කරන්න තියෙන ඔක්කොම වතාවත් කරලා වෙන ක්‍රමවලින් වෛද්‍යවරු ඔක්කොම හම්බෙලා ඔන්න බැරිම වුණොත් තමයි සුවමෙහයක් හොයාගෙන එන්නේ අන්තිමට. ඒකත් සුවය ඉල්ලගෙන යන්න. වැරදුනේ කොහෙද කියලා දැනගෙන පූජකවරයාත් එක්ක ඒක කතා කරලා නැහැ ගොඩක් අය. ඉතින් මේක තමයි අද කිතුණු සභාවට අත් වෙලා තිබෙන తত্ত্বය. ඔවුන්ට ප්‍රශ්නයක් ඇති වුණාම පූජකවරයා වෙතට පැමිණෙන්නේ නැතුව ඔවුන් බොහෝ මාර්ගවල ඉබාගාතේ ගමන් කරමින් සිටිනවා. හැබැයි ඊශ්‍රායලවරුන්ට දෙවියන් වහන්සේ දුන්න උපදේශ මොකද්ද? ඔයාලට අසනීපයක් හැදුනත් ඉස්සෙල්ලම එන්න පූජකවරයා ළඟට ඇවිල්ලා යාගෙන් විමසන්න මොකද්ද ඒකට හේතුව. හැබැයි අද කිතුණුවන් මොකද්ද කරන්නේ? ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් ඔවුන් දුවනවා, අසනීපයක් හැදිච්ච ගමන් වෛද්‍යවරු හොයාගෙන දුවනවා. අගහිඟකමක් ඇති වෙච්ච ගමන් බැංකු ගානේ මූල්‍ය ආයතන පස්සේ ගමන් කරනවා. තමන්ගේ අසාර්ථක වීමක් ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් උපදෙස් දෙන්න පුළුවන් වෙනත් උපදේශකයන් හොයාගෙන ගමන් කරනවා. විසඳුම පිටතින් හොයනවා. ළමයි අකීකරු නම් ඒකට විසඳුම පිටතින් හොයාගෙන විවිධ ක්‍රම හොය වෙන උපදේශකයන් හොය ගමන් කරනවා. අවුල ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔවුන් විවිධ මනෝවිද්‍යාඥයන් හොය ගමන් කරනවා. ඔක්කොම කරලා බැරි වුණොත් විතරක් ඔන්න පාස්ටර් හොයාගෙන එනවා. ඔබ කරපු විදිය හිතලා බලන්නකෝ පහුගිය කාලේ. ඔබට ඇති වුණු දරුණු අසනීපයකදී ඔබට සුව කරගන්න බැරි වුණු යම් ප්‍රශ්නයකදී මේ රෝගයකදී මුලින්ම මොකද්ද කළේ? මුලින්ම කරපු දේ බලන්න. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට මුලින්ම මොකද්ද කරන්න කිව්වේ? ඔබේ පූජකවරයාව මුණ ගැහෙන්න. මුණ ගැහිලා එයාගෙන් විසඳුම ලබා ගන්න. එයා කියන දෙයට සවන් දෙන්න. ඒක තමයි ඉස්සෙල්ලම දුන්න උපදෙස. හැබැයි අද බොහෝ කිතුණු එහෙම දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලැබීමට ප්‍රථමයෙන් පූජකවරයා වෙතට පැමිණීමට ප්‍රථමයෙන් වැඩිමහල්ලා වෙතට මුලින්ම ගමන් කිරීමට ප්‍රථමයෙන් දරුවෝ පවා Tamanට ඇතිවන ප්‍රශ්නයේදී දෙවියන් වහන්සේගේ මාර්ග පිළිබඳව දැනුවත් දෙමව්පියන් හෝ වැඩිමහල්ලන් හෝ පූජකවරයා වෙතට ගමන් කිරීම වෙනුවට
අද ළමයිනුත් පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ප්‍රශ්න වලට තමන්ගේ යාළුවන්ගෙන්ම උත්තර හොයාගන්න. ඉතින් ඒ යාළුවෝ දෙන උත්තර අනුව ගමන් කරනවා. වෛද්‍යවරු දෙන උත්තර අනුව ගමන් කරනවා. ඉතින් මේ කිසි කෙනෙක් ඔබට පැමිණි සැබෑ ප්‍රශ්න වලට හේතුව ගැන අවබෝධයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි තේරුමක් නැහැ. ඇයි මේ ප්‍රශ්නේ ආවේ? මොන හේතුව නිසාද? ඔබ කාපු මොන කෑමක් නිසාද? ඔබ කඩ කරපු මොන ව්‍යවස්ථාවක් නිසාද? ඔබ තුල තිබුණු මොන වැරදි පුරුද්ද නිසාද මේ ඇබ්බැහිකම, මේ රෝගය, මේ අසාර්ථක වීම, මේ ප්‍රශ්නේ ඔබේ ජීවිතයට ආවේ මොන වරද නිසාද කියන අවබෝධය ඒ වෛද්‍යවරුන්ට නැහැ. වෛද්‍යවරු ඔබ කියන දේවල් ටික අහගෙන ඉඳලා ඔබේ ප්‍රශ්නෙට බෙහෙතක් නියම කරයි. හැබැයි මේ වෛද්‍යවරුන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබව පාපයෙන් වෙන් කරන්නට හෝ ඔබව දෙවියන් වහන්සේගේ සැබෑ හරි මාර්ගයට යොමු කරන්න, ඔබේ ජීවිතේ වෙනසක් කරන්න ඒ වෛද්‍යවරුන්ට කිසිදු අවශ්‍යතාවයක් තියෙනවද? ඒ කිසි කෙනෙක්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එයාලා බෙහෙතක් නියම කරයි. එයාලගේ දැනුවත් ප්‍රමාණයෙන් ඒක తాවකාලිකයි, අසම්පූර්ණයි. කාටද ඕනකම තියෙන්නේ ඔබව සැබෑ ආශිර්වාද වෙතට යොමු කරන්න? කාටද ඕනකම තියෙන්නේ ඔබව ඇත්තම ආශිර්වාද වෙතට යොමු කරන්න? ඔබේ ජීවිතේ පරිවර්තනයක් වෙනසක් කරලා දෙවියන් වහන්සේ දෙන සැබෑ ආශිර්වාද ඔබට දිනාදීමේ අවශ්‍යතාවය ඔබේ යාළුවන්ට තියෙනවද? හැබැයි අද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තිබෙන්නේ Tamanට ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් යාළුවොත් ඒ ගිහිල්ලා ඒ ප්‍රශ්නේ කියන්න. තරුණ තරුණියන් ඒ තැනටපත් වෙලා තිබෙනවා. සභාවේ ඉන්න පූජකවරයා වෙතට ගිහිල්ලා ඒ ගැන දැනුම් තේරුම් තිබෙන ගුරුවරයෙක් හමු වෙලා තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම වෙනුවට යාළුවට ගිහිල්ලා ප්‍රශ්න කියනවා. ඉතින් එයා දන්නෙත් ඔයා දන්න තරමම තමයි. එයා මොකක් හරි හොඳ මෝඩ උත්තරයක් දෙයි. ඔයා ඒක කරලා ලොකු විනාශයකට යනවා. දැන් ඔයාගේ යාළුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයාව පාපෙන් වෙන් කරන්න. ඔයාගේ යාළුවට අවශ්‍යතාවයක් නැහැ ඔයාට දෙවියන් වහන්සේගේ සැබෑ ආශිර්වාද උරුම කරලා දෙන්න. ඔබට ලෙඩක් හැදිච්ච ගමන් වෛද්‍යවරයා ගාවට ගියාම එයා මොකක් හරි බෙහෙතක් දෙයි. හැබැයි එයා ඔයා ගැන අඳුරන්නේ නැහැ. ඔයාගේ චරිතය ගැන දන්නේ නැහැ. ඔයාගේ මේ රෝගය ඇති වුණේ ඔයා තුල තිබෙන මොන වැරදි පුරුද්ද නිසාද කියන එක වෛද්‍යවරයාට සත පහක් වැඩක් නැහැ. වෛද්‍යවරයා කියනෝද මෙතනින් එහාට මේ පාපය කරන්න එපා කියලා. පාපය කරන්න එපා කියලා කියන්නේ එයා පාපය කරන ගමන් මෙන්න මේ බෙහෙතත් බොන්න කියලා දෙයි බෙහෙතක්. ඒක විසඳුම නෙවෙයි. ඔබ ඒ බෙහෙත බීලා ඔබේ ශරීරයේ අකර්මණ්‍යතාවයන් රැසකට මුහුණ දෙනවා. දැන් බලන්න කුඩා කාලේ ඉඳලා බෙහෙත් බීපු අය ඔබ බෙහෙත් බීලා කෙලවරක් නැහැ. තව බෙහෙත්ම බොන්න වෙනවා. ඇයි? ඔබ පළවෙනි ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවෙම දෙවියන් වහන්සේගෙන් නෙමෙයි විසඳුම හෙව්වේ. ඔබට පිළිතුරක් දිය හැකි දෙවියන් වහන්සේ විසින් පත් කළ ගුරුවරයෙක් ළඟට නෙමෙයි ගියේ. ඉතින් ඒක ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් වෙතට නෙමෙයි ඔබ ගිහිල්ලා තිබෙන්නේ. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න අය ඔබ මේ ගැන දැනුවත් වෙලා තිබෙන පහුගිය කාලේ උන්වහන්සේගේ ව්‍යවස්ථා ගැන අවබෝධයක් තිබෙනවා. පහුගිය කාලයේ මුළුල්ලේ අපි මේ ද්විතීය කතාවේ ලෙවි සහ නික්මයාම පොතේ දැක්වෙන ව්‍යවස්ථා පැහැදිලි කළා. ඒවා මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ඉගෙන ගත්තා. කන්න බොන්න ඕන විදිහ, පෞල් ජීවිතයේ තිබිය යුතු විදිහ, දරුවන්ව හසුරුවා ගත යුතු විදිහ, මුදල් ගනුදෙනු කළ යුතු විදිහ ආදී සියලු අංශ පිළිබඳව අපි කියලා දුන්නා. වගාවන් කළ යුතු විදිහ, හරිද? ආහාර නිෂ්පාදනය කරගත යුතු විදිහ මේ ඔක්කොම මේ ව්‍යවස්ථාවල ලියලා තියෙනවා. මේවා ගැන අපි දීර්ඝ කාලයක් පහුගිය අවුරුදු ගානක තිස්සේ ඔබට උගන්වලා තියෙනවා. දැන් මෙතන ඉන්න අයට උගන්වලා තිබෙනවා. ඒව ඉගෙනගත්ත පිරිසක් තමයි මෙතන සිටින්නේ. දැන් හෙට සම්බන්ධ වෙන, හෙට අලුතෙන් සම්බන්ධ වෙන අය, හෙට YouTube එක හරහා සම්බන්ධ වෙන අනෙකුත් බහුතරයක් අයට ඒ පිළිබඳව මනා අවබෝධයක් නැහැ. හැබැයි දැන් මේක අහන ඔබ මේ පිළිබඳව වසර ගානක් තිස්සේ ඉගෙන ගත්ත පිරිසක් දැන් මෙතන ඉන්නේ. ඒ නිසා අනිත් අයගේ ප්‍රශ්න දෙස ඔබ බලන විදිහ දෙවියන් වහන්සේ ගේ ව්‍යවස්ථානුකූලව වෙන්න අවශ්‍යයි. ඔබට ඒ සඳහා වගකීමක් තිබෙනවා. පැහැදිලිද? ඉස්සෙල්ලම ඔබ බලන්න ඕන
ඔබේ හැසිරීම කොහොමද? ඔබට ප්‍රශ්නයක් ආපු ගමන් ඔබ මොකද්ද කළේ? ඔබ දෙවියන් වහන්සේගෙන් මේක විමසුවද? නැත්නම් වෙන ක්‍රම රැසකට ගිහිල්ලා ඒකට විසඳුම් හෙව්වද? පහුගිය කාලේ මේ මෙතන ඉන්න බහුතරයක් අය මට කතා කරලා තියෙනවා. මට කතා කරපු බොහෝ අය මීට පෙර වෙන විසඳුම් හොය ඉඳලා ගන්න තියෙන ඔක්කොම බෙහෙත් අරගෙන යන්න තියෙන ඔක්කොම රෝහල් ගානේ ගිහිල්ලා අසනීප තියන අය හම්බෙන්න පුළුවන් හැම වෛද්‍යවරයෙක්ම හම්බෙලා බැරිම තැන තමයි මේ අපිට කතා කරලා තියෙන්නේ. ඔවුන් ඊට පස්සේ මට කතා කරලා පහුගිය කාලේ විසඳුම් ඇහුවා. එතකොටත් ඔවුන්ට විසඳුම් දෙන්න පුළුවන්. හැබැයි එතකොට එයාලගේ ජීවිතවල සිදුවිය හැකි විනාශයන් රැසක් සිදු වෙලා ඉවරයි. විවිධ ආර්ථික ප්‍රශ්නවලදී එයාලා ණය වෙලා තමන්ගේ බඩු උගස් තියලා රත්තරන් බඩු උගස් තියලා ගෙවල් ඉඩම් උගස් තියලා ගන්න පුළුවන් තැන් වලින් පොලියට ණයට අරගෙන තමන්ගේ ආර්ථික ප්‍රශ්නය ගැට ගන්න පුළුවන් ක්‍රම ඔක්කොම අත්හදා බලලා බැරිම තැන ඔන්න ණය වැල් පොලිය විදිහට වර්ධනය වෙන්න ගන්නකොට මේක ගෙවා ගන්න විදිහක් නැති වෙන්නේ නැහැ කියලා පේනකොට තමයි අද බොහෝ කිතුමෝ පූජකවරයව මුණ ගැහෙන්නේ. මෙතන ඉන්න ගොඩක් අයත් එහෙමම තමයි. ඔයාලට තියෙන ප්‍රශ්න විසඳ ගන්නම බැරි වෙලා අර ගැට්ටටම හිර වුණාට පස්සේ තමයි ඇවිල්ලා මෙතන බොහෝ දෙනෙක් මට කතා කරලා තිබෙන්නේ. ඔබ ඊට පෙර ඇවිල්ලා මොනවත් කතා කරලා නැහැ. මේ ඉන්න බොහෝ දෙනෙක් දැනටත් Tamanට කැමති මාර්ගවල විවිධ අයගේ උපදෙස් අනුව ගමන් කරනවා. දැන් මේ කියන දේවල් කොච්චර අහගෙන හිටියත් ඔයාලා මෙතනින් පස්සෙත් ඔයාලට ලේසි උපදෙස් පස්සේ ඔයාලා යනවා. මම ඔබට කොච්චර මේ ව්‍යවස්ථා තුලින් පැහැදිලි කරලා දුන්නා. මෙතන ඉන්න අයගෙනුත් බහුතරයක් අය Tamanට පහසු මාර්ගය හොයාගෙන යනවා. දැන් වෙන පාස්ටර් කෙනෙක් කියනවා නෑ ඔය ව්‍යවස්ථා ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය ක්‍රම අනුව වැඩ කරන්න ඕනේ නෑ. මෙන්න මෙහෙම මේ විදියට ආශිර්වාද ගන්න පුළුවන් කියලා කවුරු හරි උගන්වනවා නම් ලේසි ක්‍රමය මේ අයත් බහුතරයක් ඒවා පසුපස ගමන් කරනවා. ඉතින් එහෙමත් යනවා. එහෙමත් ගිහිල්ලා අවුරුදු ගාණක් ගිහිල්ලා බැරිම වෙනකොට ඔන්න ආයෙසරයක් සොයාගෙන එනවා. මොකද්ද දෙවියන් වහන්සේ දෙන උපදෙස මේකට කියලා අහගන්න. දැන් ඔබේ චරිතය ඔබ වැඩ කරන ක්‍රමයේ ඉස්සෙල්ලම හදා ගන්න අවශ්‍යයි. පැහැදිලිද? දැන් හෙට සම්බන්ධ වෙන අලුතෙන් සම්බන්ධ වෙන අයට ඔවුන්ට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕන කියලා. ඒ වගේම දැන් බදාද දවසේ සම්බන්ධ වෙන අයට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි ඔවුන්ට උපදෙස් ලබා දීලා කරන්න ඕන දේවල් පැහැදිලි කරලා දැන් ඔබ වෙතටත් දෙවියන් වහන්සේ විවිධ අයව යොමු කරනවා. ඔබටත් දෙවියන් වහන්සේ ඔබේ පවුල හසුරුව ගැනීමේ වගකීම දැන් ඔබේ දරුවන්ව හසුරුව ගැනීමේ වගකීම දෙමව්පියන්ට දෙනවා. දේව සේවය කරන අයට ඔබ යටතේ සිටින ඔබට බාර දීලා තිබෙන රැළ මෙහෙයවීමේ වගකීම ඔබට දෙනවා. ඉතින් ඔබ මොන ස්ථානයක සිටියත් එහිදී දෙවියන් වහන්සේට කීකරු වෙන අයට මඟ පෙන්වීම ලබා දීමේ වගකීම ඔබට දෙවියන් වහන්සේ ලබා දෙනවා. කොහොමද ඒක ඉටු කරන්නේ? දෙවියන් වහන්සේ ඔබට ඉගැන්වූ දේවල් තුලින් මෙතන සිටින සභාවල් වල වැඩිමහල්ලා දෙමව්පියන් ඉන්න. දේව සේවයේ නිරත වෙලා සිටින අය ඉන්න. ඉතින් මේ හැමෝටම වගකීමක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ පණිවිඩය, දෙවියන් වහන්සේගේ වචනය අනුව විසඳුම ඔබගෙන් පිහිට උපකාරය සොයන කෙනෙක් වෙතට රැගෙන යාම. ඔබත් ඔවුන්ව යොමු කරන්නේ ලෝකේ ක්‍රමයකට නම් එතකොට හරියන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා මුලින්ම ඔබ සමග සිටින අයව ඔබ ඔවුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. ඔවුන්ගේ ප්‍රශ්නවලදී, රෝගවලදී ඉස්සෙල්ලම ඇවිල්ලා මේ පිළිබඳව අවබෝධයක් තිබෙන දේව සේවකයෙක්ව මුණ ගැහෙන්න ඔවුන්ව යොමු කරවන්න අවශ්‍යයි. ඔවුන්ට කියන්න අවශ්‍යයි ඔයා මේ ඔක්කොම විසඳුම් හොයන්න කලින් ඇවිල්ලා මට කියන්න. ඉස්පිරිතාල ගානේ යන්න කලින්, වෛද්‍යවරු හම්බෙන්න යන්න කලින් ඔයා දැන් බෙහෙත් අරගෙන ඉන්නවනම් විවිධ ප්‍රතිකර්ම, විවිධ මූල්‍ය සමාගම් වල ගොදුරක් බවට පත් වෙලා ඉන්නවනම් දැන් ණයට අරගෙන පොලියට අරගෙන උගස් කරලා මේ දේවල් වල හිර වෙලා ඉන්නවනම් දැන් විසඳුම දැනගන්න දෙවියන් වහන්සේ වෙතට එන්න මේවා කරන්න කලින්
ඇවිල්ලා මගෙන් අහන්න කියලා ඔයාලා එයාලට කියන්න අවශ්‍යයි. ඔබ ඉගෙනගත්ත දේවල් අනුව ඔබට පුළුවන් සමහර තැන්වලදී ඒ අයට මඟ පෙන්වන්න. හරිද? එයාලගේ සරල සමහර ප්‍රශ්නවලදී දැන් දීර්ඝ කාලයක් ඔබත් මේව ඉගෙන ගත්තනේ. ඒ නිසා ඒ වෙලාවවලදී ඔබට පුළුවන් ඔබේ දරුවන්ගේ ප්‍රශ්නවලදී ඔබ ඉගෙනගත්ත දේවල් අනුව හොඳට කල්පනා කරලා බලන්න. හදිස්සි වෙලා එක සැරේම දරුවව වෙන කොහේ හරි යොමු කරලා ප්‍රශ්න විසඳුමක් හොයන්න නැතුව දැන් දීර්ඝ කාලයක් දෙවියන් වහන්සේගේ විවස්ථා ඉගෙනගත්ත දෙමව්පියන් දරුවෙක් තුල යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අසාර්ථක වීමක් ඔවුන් තුල අධෛර්ය වීමක් යම් රෝගයක් තියෙනවා නම් හොඳට කල්පනා කරලා බලන්න මේ දරුවා පහුගිය කාලේ කොහොමද එයා වැරදුනේ කොහෙන්ද කියන එක මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දේවල් බලන්න නැත්නම් දැන් මොකටද ඔයාලා ඉගෙන ගත්තේ විවස්ථාවන් මෙච්චර කාලයක් ඒ ඉගෙනගත් දේවල් අනුව දැන් අපි පැහැදිලි කරලා දුන්නා මේ ද්විතීය කතාව කියවලා ඒවා මදක් හදාරන්න කියලා දුන්නා. ඒ හැම කෙනෙක්ම දෙමව්පියන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන් ගැන. සේවය කරන අයට වගකීමක් තිබෙනවා තමන්ගේ රැළ පිළිබඳව. වැඩිමහල්ලන්ට වගකීමක් තිබෙනවා තමන්ගේ ගමේ ඉන්න තමන්ගේ සභාවේ ඉන්න අනෙකුත් ඇදහිලිවන්තයන් පිළිබඳව වගකීමක් තියෙනවා. දැන් ඔයාලා කල්පනා කරලා බලන්න කොහොමද මෙයාලට මේ ප්‍රශ්නේ ආවේ? ඉගෙනගත්ත ව්‍යවස්ථානුකූලව කල්පනා කරලා බලන්න. ඔබ ඒ අය ගැන කල්පනා කරන වෙලාවේ දෙවියන් වහන්සේ ඔබ කලින් ඉගෙනගත්ත දේවල් අනුව තේරුම් කරලා දේවි මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි මෙයාලට වැරදිලා තිබෙන්නේ. මෙයාලගේ කෑම රටාව වැරදි. මෙයාලගේ ජීවිත රටාව වැරදි. මෙයාලා ගත්ත තීරණ වැරදි. මෙයාලා අගහිඟ කම්වලදී අරගෙන තියෙන තීරණ වැරදි. ඒ නිසා මෙයාලට දෙන්න ඕන උපදෙස් මේකයි. මෙයාලා ගොඩනගන්න ඕන මෙන්න මේ ක්‍රමයට. මෙයාලට මෙන්න මේ පැහැදිලි කිරීම කළ යුතුයි කියන ඒ මූලික මඟ පෙන්වීම දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබට ලබා දෙයි. සමහර ප්‍රශ්න ඔබට විසඳ ගන්න අමාරු වෙයි. ඒ වගේ වෙලාවල් වලදී ඔබට පුළුවන් ඒ අයව අප වෙතට යොමු කරන්න. දැන් මට අනෙකුත් සියලු ගුරුවරු ගැන වග කියන්න බෑ. හැබැයි දැන් ඔබ කවුරු හරි කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මා වෙතට කවුරු හරි කෙනෙක් යොමු කළොත් මං කැපවී සිටිනවා ඔවුන්ට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව අවශ්‍ය මඟ පෙන්වීම දෙවියන් වහන්සේගෙන් ලබා දෙන්න. ඔබ ඉස්සෙල්ලාම ඔබේ දරුවන් ගැන කල්පනා කරන්න. එහෙම තමයි ඊශ්‍රායල් ජාතිය කිව්වේ. ඊශ්‍රායල් ජාතිය කිව්වේ දෙමව්පියන්ට ඉස්සෙල්ලාම වගකීමක් දුන්නා. ඔයාලා බලන්න මේ දරුවෝ ගැන එයාලගේ අසනීපවලදී එයාලා කන කෑම හරි එයාලා අනිත් කරන දේවල් නිවැරදිද කියලා ඔයාලා ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න. ඔබ දේව සේවයේ නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට දැන් කුඩා කණ්ඩායමක් හෝ දෙවියන් වහන්සේ වගකීමක් බාර දීලා තියෙනවා නම් එයාලා ගැන ඔයා කල්පනා කරන්න දැන්. කල්පනා කරලා බලන්න ඇයි එයා අසාර්ථක වෙලා ඉන්නේ මේ පවුල බිඳ වැටලා තියන්නේ ඇයි? එතකොට ඔබට තේරෙයි ඉගෙනගත්ත ව්‍යවස්ථා අනුව කොහෙද වැරදුනේ කියලා. ඒත් බැරි තැනක් තියෙනවා නම් එහෙම කරලත් ඔබට නොතේරෙන තැනක් තියෙනවා නම් හරියට විසඳුමක් පේන්නේ නැත්නම් මොකක් හරි විසඳුමක් දෙන්නත් එපා. ඔවුන්ව ලෝකේ වෙන ක්‍රමයකට යොමු කරන්නත් එපා. එහෙමනම් ඔබට නොතේරෙන දේ තේරුම් කරලා දෙන පිණිස ඊළඟ පූජකවරුන් වෙතට ඔවුන්ව යොමු කරන්න. දෙමව්පියන්ට යමක් තේරෙන්නේ නැත්නම් ඔබ ඒ ගැන යම් අවබෝධයක් ඊට වඩා තිබෙන දෙවියන් වහන්සේට සේවයට වෙන් වෙලා ඉන්න කෙනෙක්ට ඒක යොමු කරන්න. දැන් මෙතන ඉන්න අය තුල එම ජාලය ගොඩනැගෙන්න අවශ්‍යයි. මෙතන ඉන්නෝ දේව සේවයට සම්පූර්ණයෙන් කැප වෙලා මේවා ගැන බයිබල් විද්‍යාලවල ඉගෙන ගන්න අය. මේ පංච පුස්තකයේ බයිබල් විද්‍යාලවල ඉගෙන ගන්න අය ඉන්නවා. ඇයි ඒවට යොමු කරලා තිබෙන්නේ? ඒ ගැන මනා අවබෝධයක් නැත්නම් ඔබට මේ කිසි කෙනෙක්ට උපදෙස් දෙන්න බෑ. කොහොමද උපදෙස් දෙන්නේ? ඒකට තමයි මේ ද්විතීය කතාව ලෙවි ව්‍යවස්ථාව බයිබල් විද්‍යාලවල උගන්වන්නේ. ඒවා එකින් එක පදයෙන් පදය මනාකොට අවබෝධ කරගන්න හදාරන්න අපි පිරිසක් ඒ විද්‍යාලවලට යොමු කරලා තිබෙනවා. දැන් හැමෝම එතෙන්ට යන්නත් බෑ. ඒ සඳහා දේව සේවයට වෙන් වුණු පිරිසක් ඒ තැන්වලට යවලා තියෙනවා. අනිත් අයට අවශ්‍ය කරන මූලික දත්ත තොරතුරු අපි මේ දේශනාවන් තුලින් ලබා දීලා තිබෙනවා.
දෙමව්පියන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම මේ දේශනාවන් තුලින් අපි ලබා දීලා තිබෙනවා. ඒ අයට පුළුවන් මේ ඇසුරෙන් කරුණු තේරුම් ගන්න කොහෙද වැරදුනේ කියලා. අර දේවසයට වෙන් වෙලා ඉන්න පිරිසට පුළුවන් මේ අයට බැරි වුණොත් අරගොල්ලන්ට කතා කරලා කියන්න. ඒත් බැරි නම් ඔබට පුළුවන් ඒවා අපිට යොමු කරන්න. එහෙම තමයි ඊශ්‍රායල් ජාතිය කිව්වේ බැරිම තැනක් තියෙනවා නම් ගිහිල්ලා දෙවියන් වහන්සේ පත් කළ ගුරුවරයව පූජකවරයව ගිහිල්ලා මුණ ගැහෙන්න. මේ පිළිබඳව ද්විතීය කතා පොතේ 17 වන පරිච්ඡේදයේ විස්තර කළා. 17 වන පරිච්ඡේදයේ 8 වන පදයේ සිට 9 වන පදයේ දක්වා අපි කියවමු මේ වෙලාවේ. දාහත්වන පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට අමාරු කාරණා බේරීම. නුඹේ දොරටු ඇතුළෙහි හටගන්න නඩු වලින් ලේ සහ ලේ අතරේද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර අතරේද විනිශ්චය කරන්නට යම් කාරණයක් නුඹට අමාරු වැඩි නම් නුඹ නැකිට නුඹේ දෙව් ස්වාමින් වහන්සේ තෝරාගත්තා වූ ස්ථානයට ගොස් ලෙවිවරුන් වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාග කරන්න. ඔවුන් නුඹට නඩුවේ තීන්දුව දන්වනවා ඇත. ඔයාලට වගකීමක් තිබෙනවා. හරිද? මෙතන ඉන්න දෙමව්පියන්ට වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි ඔයාලගේ දරුවන්ට දෙවියන් වහන්සේගේ වචනයට අනුව මඟ පෙන්වීම. ඔක්කොටම කලින් ලෝකේ අනෙකුත් දේවල් ගැන විශ්වාස කළ ඒවා පස්සේ යන්නේ නැතුව බයිබලයේ අනුව දෙවියන් වහන්සේ ඔයාලට උගන්වපු ප්‍රඥාව අනුව ඔවුන්ට උපදෙස් දීමේ වගකීම ඔබ සියලු දෙනාට තිබෙනවා. එහෙම බැරි නම් දැන් ඔබට විසඳ ගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ඒක දැන් මේ කියන්නේ මේ අපි මේ කරන සේවාව හා සම්බන්ධ වෙලා මෙතන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිස. දැන් ඔබ මෙතනින් ඉදිරියට වර්ධනය විය යුතු ආකාරය තමයි මේ කියලා දෙන්නේ. මීට පෙර ඔබ සිටිය සභාවන් වල වැඩ කරපු විදි මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒ සියලු සභාවන් වල ඒ සියලු දේව සේවකයන් ගැන මුකුත් අදහස් දක්වන්න අපිට හැකියාවක් නැහැ. හැබැයි ඔබ මෙතනදී වැඩ කළ යුතු ආකාරය තමයි මේ පැහැදිලි කරන්නේ. ඔබට උපදෙස් දෙන පිණිස දැනට උන්වහන්සේ මාව මෙතන තියලා තියෙනවා. ඒ වගේම අපිත් එක්ක සේවය කරන අනෙකුත් දේව ගැතිවරුන් වල ඒ ස්ථානවල දෙවියන් වහන්සේ පිහිටුවල තිබෙනවා. ඔබ ඔබගේ පවුල් දරුවන් ඔබගේ වටපිටාවේ සිටින අය සේවය කරනවා නම් ඔබේ ඇදහිලිවතුන් ගැන වග කියන්න අවශ්‍යයි. ඔවුන්ට උපදෙස් දීලා එහෙම බැරි නම් ඒ ප්‍රශ්නය ඔබ අප වෙතට යොමු කරන්නට අවශ්‍යයි. විසඳ ගන්නම බැරි දෙයක් නම් තේරුම් ගන්නම බැරි දෙයක් නම් ඉස්සෙල්ලම ඒක අපිට යොමු කරලා ඒ අපගෙන් උපදෙස් ඒකට ලබා ගන්නට අවශ්‍යයි. එහෙම කරද්දී ඒ නඩුව හෝ ප්‍රශ්නය හෝ ඒ අසාර්ථක වීම හෝ එතන තියෙන ගැටලුවට ඔවුන් විසින් කළ යුතු දේ ඒ පූජකවරයා විසින් නුඹලට දන්වනවා කියලා එහි විස්තර වෙනවා. අපි ඊළඟ කොටසත් කියමු. 17 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 11 වන පදය දක්වා කියවමු. 10 වන පදයේ සිට ස්වාමින් වහන්සේ තෝරා ගන්නා වූ ඒ ස්ථානයේ සිට ඔවුන් නුඹට දන්වන තීන්දුව ප්‍රකාශ කරන්න. ඔවුන් නුඹට දන්වා දෙන සියල්ලේ හැටියට කරන්ට බලා ගන්න. ඔවුන් නුඹට දන්වා දෙන ව්‍යවස්ථාවේදී නුඹට කියන විනිශ්චයද හැටියට කරන්න. ඔවුන් නුඹට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න. මොකද්ද කියන්නේ? දැන් එහෙම උපදේශක් දුන්නම දැන් ඔබ අපේ ළඟට ඇවිල්ලා ඒක කිව්වම ඒකට අවශ්‍ය කරන පිළිතුර ලබා දෙනවා. මේ ව්‍යවස්ථානුකූලව එයට අවශ්‍ය කරන පිළිතුර ලබා දෙනවා. ඒ පිළිතුර ලබා දුන්නම ඒ අනුව ක්‍රියා කරන්නට අවශ්‍යයි. දැන් දේව සේවයේ නිරත වෙන අයට දැන් තේරෙන්න අවශ්‍යයි ඔබ මේ එන්න යන සේවය ඔබ හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙක් බවට පත් වෙනවා කියන එකේ සැබෑ අර්ථය මේ අනුව ඔබට තේරෙන්න අවශ්‍යයි. හරිද? දැන් මේ
පිළිබඳව මේ ව්‍යවස්ථා පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් ඔබ හිතනවද ඔබට සේවය කරන්න පුළුවන් වෙයි කියලා? හරිද? ඔබට දීමනා මොන හරි ලැබිලා තියෙන වෙන්න පුළුවන්. සේවය කරන්න කැමතිත් වෙන්න පුළුවන්. ඔබ නායකත්ව දරන්න කැමති වෙන්න පුළුවන්. සේවයට ඔබේ සිත යොමු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් මේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නොමැතිව ඔබට සේවය කරන්න. එහෙම කරන්න බෑ. දැන් අද මේ කතා කරන්නේ දේව සේවයේ නිරත වෙන අයට සහ දීර්ඝ කාලයක් මේ තැන ඉඳගෙන උන්වහන්සේ ගැන ඉගෙනගත්ත දෙමව්පියන්, වැඩිමහල්ලන්, සභා මූලිකයන්. හරිද? මෙතන වගකීම් දැරිය යුතු පිරිසට මම මේ කියන්නේ. මේ සියලු දේ ඇසුරෙන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මොකද්ද? ඔබට උන්වහන්සේගේ මාර්ග ගැන අවබෝධයකින් තොරව දේව සේවය කළ නොහැකි. ඔබ කවුරු හරි ගැන යාඥා කළා කියලා, ඔබ දීමනාවක් පාවිච්චි කළා කියලා දේව සේවය එහෙම කරන්න බෑ. බලන්න මේ ඊශ්‍රායල් වරුන්ට දීපු මේ අනුපිළිවෙල. පූජකවරුන්ගේ පටන් ලෙවි පූජකවරු, ඊට පස්සේ වැඩිමහල්ලන්, ඒ වගේම පවුලේ දෙමව්පියන්. මේ ඔක්කොටම අවබෝධයක් තිබිය යුතුයි. මොනවා ගැනද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා ගැන. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා ගැන අවබෝධයක් නැත්නම් ඒ පවුල නොමග යනවා. දරුවෝ නොමග යනවා. වැරදි මාර්ග රැසකට ගිහිලා ලොකු විනාශයකට ගිහිලා තමයි එන්නේ. හරිද? ඒ නිසා මිනිස්සු මුහුණ දෙන විනාශයන් මොනවද කියන එක අපි හෙට දවසේ බලමු. හරිද? මිනිස්සු වෙන ක්‍රමවලට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතවලට වෙලා තියෙන විනාශය පිළිබඳව දෙවියන් වහන්සේ වෙතට එන්නේ නැතුව, පූජකවරයා වෙතට එන්නේ නැතුව වෙන තැන්වලට ගියපු නිසා ඇති වෙලා තියෙන විනාශය මොනවද කියන එක ඒ එක එක්කෙනා මුහුණ දීලා තියෙන ප්‍රශ්න අපි ඊළඟට අධ්‍යයනය කරමු. ඔබ මෙච්චර කාලයක් ඔබට පැවරුණු වගකීම තේරුම් ගන්න නැතුව ඔබගේ දරුවන්ට, ඔබේ සභාවේ ඇදහිලිවතුන්ට දිය යුතු නිසි ව්‍යවස්ථානුකූල මඟ පෙන්වීම නොදුන්න නිසා ඔවුන්ගේ ජීවිතවල හටගෙන තිබෙන විශාල අර්බුද මොනවද කියන එක ඔබට ඊළඟට තේරුම් ගන්න පුළුවන්. ඔබට මේ ව්‍යවස්ථා පිළිබඳ මනා අවබෝධයක් නොමැති නම් ඔබෙන් උදව් ඉල්ලගෙන ආපු කෙනෙක්ට දෙවියන් වහන්සේගේ විසඳුම ඔබ හරි විදිහට දීලා නැත්නම් ඒ මිනිස්යාගේ ජීවිතය ලොකු විනාශයකට දැන් ගිහිල්ලා ඇති. එතකොට කාගේද ඒ වගකීම? යම් කෙනෙක් ඔබ දේව සේවයට කැඳවලා තියෙද්දි, ඔබ ගැලවීම ලැබලා තියෙද්දි, ඔබේ දරුවෝ නොමග ගිහිල්ලා ඉන්නව නම් ඒ අයට වෙන වෛද්‍යවරු ගාවට ගිහිල්ලා බෙහෙත් දීලා දැන් ඒ තමන්ගේ ඒ බෙහෙත් නිසාම වෙන අතුරු ආබාධ රැසක් ඇවිල්ලා නම් වෙන විසඳුම් හොයාගෙන ගිහිල්ලා ණයට අරගෙන, පොලියට අරගෙන එක එක පැතිවල ගිහිල්ලා දැනටම එයාලගේ ජීවිත ලොකු විනාශයකට ගිහිල්ලා තාමත් ඔබ එයාලට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූල විසඳුම දීලා නැත්නම් ඔබ බරපතල වගකීම් කඩකිරීමක සිටින බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. මේවා මේ පහුගිය කාලේ අපි විනෝදයට උගන්වපු දේවල් නෙමෙයි. පහුගිය කාලයක් තිස්සේ ව්‍යවස්ථා ඉගැන්වුවා. ඒ වගේම තව දෙයක් අපි කළා. ඒ ව්‍යවස්ථා වර්තමාන කාලයට ගැලපෙන්නේ කොහොමද කියන එක අපි විටින් විට පැහැදිලි කරලා දුන්නා. ඔබ හැම කෙනෙක්ටම මේ අවබෝධය යම් තාක් දුරකට තියෙන්න අවශ්‍යයි. මෙහි වටිනකම පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. වටිනකම පිළිබඳව අවබෝධයක් තිබුණොත් නේ ඔබට නොතේරුණත් ඒක අපි වෙතට හරි යොමු කරන්නේ. ගුරුවරයා වෙතට හරි, පූජකවරයා වෙතට හරි ඒක යොමු කරන්න නම් ඔබට තේරිලා තියෙන්න ඕන මොකද්ද? මේ ව්‍යවස්ථා රැකීමේ තිබෙන වටිනකම. ඉතින් ඔබට තාම ඒකේ තියෙන වටිනකම තේරෙන්නේ නැත්නම් ඔබ එහි වටිනකම තේරුම් අරගෙන අනිත් අයට ඒ තුලින් උපදෙස් දීලත් නැත්නම් එහෙනම් අනිත් අයගේ ජීවිත මේ වනකොටත් ලොකු විනාශයන් රැසකට ගිහිල්ලා ඇති. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න පහුගිය කාලේ ඉගෙනගත්ත දේවල් තුලින් ඔබ අනිත් අයට යහපතක් කරලාද? අපි අන් අයට ප්‍රේම කළ යුතුයි කියලා කියනවා.
අන් අයට සේවය කළ යුතුයි කියලා කියනවා. දැන් මේ කියන්නේ මේ සේවය කරන අය පිරිසක් ගැන නෙමෙයි. ඔබේ දරුවෝ ගැන බලන්න. දෙමව්පියෝ. දරුවෙක් මම මේ සරලම උදාහරණයක් කියන්නේ. දරුවෙක්ට අසනීපයක් හැදුනම දෙමව්පියන් වශයෙන් ඔයා මොකද්ද කරේ? එයාව ඉක්මනට එක්ක ගියාද රෝහලට ගිහිල්ලා ඒකට මොකක් හරි එයා දෙන බෙහෙතක් අරගෙන ඇවිල්ලා දරුවට බෙහෙත දුන්නාද? ඒකද කරේ? දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? දරුවට මොන හරි උණක් කෙමිරිසාවක් ප්‍රශ්නයක් සුව කරගන්න බැරි ලෙඩක් දැක්ක ගමන් ඔයා හක් ගාලා දරුවව උස්සගෙන ගිහිල්ලා බෙහෙත අරන් දුන්නා. ලේසියිනේ. කීයක් හරි දුන්නා. ડોක්ටර් කියන බෙහෙත අරන් දුන්නා එක්කගෙන ආවා. මේ එක උදාහරණයක් කියන්නේ. දැන් යාට ඒ දරුවට බෙහෙත දුන්නා. ඒ දරුවට ඒ බෙහෙත දෙන්න ඕනද? ඒකෙන් ඇතිවෙන අතුරු ආබාධ මොනවද? ඇත්තටම මොකක් නිසාද ඒ දරුවට ඒ අසනීපය ඇති වුනේ? ඊශ්‍රායල් ජාතියට මොකද්ද කිව්වේ? වෙන වෙන වෙද්දු හොයාගෙන යන්න කලින් ලෙවි පූජකවරයා වෙතට ඇවිල්ලා අහන්න අපි මොකද්ද කරන්න ඕන කියලා. ඔයාලා යන්න තියෙන ඔක්කොම වටේ ගහලා ඇවිල්ලා දැන් මගෙන් ඇහුවට හරියන්නේ නැහැ මොකද්ද මෙතනදී කරන්න ඕන කියලා. ඉස්සෙල්ලාම පළමු තැන කොහෙටද දෙන්නේ ඔයාලා? පළමු තැන. දැන් සමහර අයට ඉතින් දැන් දොස්තරලා ගාවටම යන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඇයි? එයාලා ඒ තරම් ඒ වැරදි මාර්ග වලට ගිහිල්ලා. දැන් තව කිව්වත් එයාලා ඒ පාරවල් වලම තමයි යන්නේ. එම නිසා ඔබ හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා. දීර්ඝ කාලයක් ඉගෙන ගත්ත අයට විශේෂිත වගකීමක් තිබෙනවා. දැන් ඔබ දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ ගෝලයෝ. උන්වහන්සේ ගැන දැනුවත් අවබෝධයක් තිබෙන පිරිසක්. එම නිසා ඔබ ඉස්සල බලන්න ඕන ඔබේ අම්මලට තාත්තලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔබේ දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ එයාලා ගැන ව්‍යවස්ථානුකූලව කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ සමග එකතු වෙලා මේ පිළිබඳව මේ කාලයට මේ දැන් ඇති වෙලා තිබෙන ප්‍රශ්නයට මේ විසඳුම ගලපා ගැනීමේ හැකියාව ගුරුවරයෙක්ට තිබෙන්න අවශ්‍යයි. එම නිසා යම් සේවාවකට කැමැතිව සිටිනවා නම් යම් කෙනෙක් ඔහු බයිබලයේ පිළිබඳව හොඳ අධ්‍යාපනයක් ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි මේ පිරිසක් අපි බයිබල් විද්‍යාලයට යවලා මේක උගන්වන්නේ. එයාලා ඒ බයිබලයේ දීලා තියෙන ව්‍යවස්ථා මුලින්ම ඉගෙන ගත්තම එතකොට තමයි ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක එකතු වෙලා වර්තමානයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න එක්ක ඒක ගලපගෙන හරි උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. බයිබල් විද්‍යාලයට ගියේ නැතත් මෙතන ඉන්න අනිත් ඕනම කෙනෙක් සේවයට කැමති නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබ ඉගෙන ගන්න ඕන. දැන් මේ උගන්වපු දේවල් නැවත නැවත අධ්‍යයනය කරමින් මේ පහුගිය කාලේ ලෙවි ව්‍යවස්ථාව උගන්වනකොට, ද්විතීය ව්‍යවස්ථාව උගන්වනකොට ඒ පොත් ඔබ අධ්‍යයනය කර දැන් සේවය කරන්න කැමති නම් ඒවා ඉගෙන ගන්න ඕන. ඒවා අපි කියලා දෙන දේවල් වලට අහුම්කම් දෙන්න ඕන. එහෙම කළොත් තමයි ඔබට ඒ ඇතිවන ප්‍රශ්නවලදී පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට. කවුරුත් කියන්න එපා අපි සේවය කරන්න කැඳවල නැහැ. අපිට සේවය ගැන එච්චර වගකීමක් නැහැ. අපි සේවය කරන්න කැමතිත් නැහැ. ඒක නිසා අපිට මේවා එච්චර වැදගත්කමක් නැහැ කියලා කවුරුත් කියන්න එපා. ඔබේ පවුල සම්බන්ධයෙන් පූජකත්වයක් වගකීමක් දීලා තිබෙනවා. ඔබේ දරුවන් සම්බන්ධයෙන් ඒ වගකීම දීලා තියෙනවා. ඔබේ වටේ ඉන්න අයියලා මල්ලිලා සහෝදර සහෝදරියෝ සහ ඔබේ සභාවේ ඔබ වැඩිමහල්ලෙක් නම් අනිත් ඇදහිලිවතුන් සම්බන්ධයෙන් ඒ වගකීම දීලා තියෙනවා. ඔබ සේවය කරත් නැතත් දැන් ඔබ අවබෝධයට පත් වෙන්න අවශ්‍යයි. මේ මොකද්ද මේ ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ කලින් කිව්වේ? මේවා නුඹලා ඉගෙන ගත්තොත් අන්‍ය ජාතීන් පවා පුදුම වෙනවා. නුඹලට කොහෙන්ද මේ ප්‍රඥාව? ඔයා කොහොමද දැනගත්තේ මේක තමයි විසඳුම කියලා? අපි මේ අසනීපෙට යන්න තියෙන හැමතැනම දුවගෙන ගියා. හැබැයි ඔයා කොහොමද දන්නේ මේ අසනීපෙට මෙන්න මේක තමයි කරන්න ඕනේ කියලා ඔයා හරියට උපදෙස් දීලා
විසඳුමේ කොහොමද කියන ප්‍රඥාව ඔබට ආවේ කොහොමද කියලා ලෝකේ අනිකුත් ජාතීනුත් ඔබ ගැන පුදුම වෙනවා. මේ ඒක තමයි ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තියෙන්නේ. එබැවින් ඒවා පවත්වමින් කරපල්ලා. ද්විතීය කතාව 4:6. මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියේහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැනවත්කමත්ය. ඔවුන් මේ සියලු පනත් අසා සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්ත වූ නුවණ ඇත්තා වූ සෙනගක් යයි කියනවා ඇත. මක්නිසාද අපේ දෙවි වූ ස්වාමින් වහන්සේට අපි යාඥා කරන සියලු ප්‍රස්තාවන් හිදීම උන්වහන්සේ අපට ලංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවි කෙනෙක් ලංව සිටින්නේද? අද මා විසින් නුඹලා ඉදිරිපත් පිට තිබෙන මේ සියලු මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨ වූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද? නුඹේ ඇස් වලින් දුටු දේවල් නුඹ මතක නැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහ නොවන පිණිසත් බලාගෙන නුඹේ ආත්මය ප්‍රවේශමෙන් ආරක්ෂා කර ගනින්න. ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වා පන්න. පැහැදිලිද? ඉතින් කිසි කෙනෙක් කියන්න එපා දැන් මම සේවය කරන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? මේ ඉගෙනගත්ත දේවල් ඔයාගේ පුතාට කියලා දෙන්න ඕන, දුවට කියලා දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ඒ දුවගේ දුවට, පුතාගේ පුතාට මුණුබුරන්ට මේක කියලා දෙන්න ඕන. හරිද? මුණුබුරන්ට අනකතා කියලා දීලා හරියන්නේ නැහැ. මොකද්ද කියලා දෙන්න කියලා කිව්වේ? සීයලට වගකීමක් දුන්නා. මොකද්ද? පුතාගේ පුතාලට කියලා දෙන්න. මේ දැනුවත්කම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න. දැන් ඔබට වගකීමක් නැද්ද? සේවය කරන නොකරන සියලු දෙනාට වගකීමක් නැද්ද? ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ සේවකයෝ නෙමෙයිද එතකොට? ඔබ දෙවියන් වහන්සේට විවිධ ආකාර වලින් විවිධ කැඳවීම් වලින් උන්වහන්සේගේ වගකීම් දරන්න. ඔබේ දරුවන් සම්බන්ධයෙන් ඔබ බාරකාරයන්. එතකොට දරුවන්ට මේ කියන ඔබ නොතේරෙන තැනක් තියෙනවා නම් ඔබ ඉස්සෙල්ලම අපිත් එක්ක ඒක සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කළා ඒ අයට දිය යුතු උපදෙස් දෙන්න පුළුවන්. යම් කෙනෙක් දැන් ඔබේ දරුවෝ මාත් එක්ක කතා කරන්න කැමති නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා කතා කරන්න. කතා කරලා තියෙන ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඊට අදාළ දෙවියන් වහන්සේගේ විසඳුම ඒ අයට ලබා දෙන්න. මෙතන අපිත් එක්ක ඉදිරියට යන්න සූදානම් අය ගැනයි මම මේ කතා කරන්නේ. මේ ක්‍රමයට ගියේ නැත්නම් ඔබ මේ ලෝකේ ගැටවලට අහු වෙලා ලොකු විනාශයකට ගමන් කරනවා. මේ ක්‍රමයට විසඳුමක් හම්බෙන්නේ නැහැ. හරි අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ අතට බාර වෙමු. උන්වහන්සේ මේ එකිනෙක කෙනාට දී තිබෙන වගකීම සම්බන්ධයෙන් අවබෝධයකට පැමිණෙන්නට අවශ්‍යයි. දේව සේවයේ නිරත වෙන ඔබ සියලු දෙනා. ඒ වගේම දෙමව්පියන්, වැඩිහිටියන් මේ පිළිබඳ අවබෝධයකට පැමිණෙන්නට අවශ්‍යයි. ලෝකේ හැම විසඳුම් ක්‍රමයක්ම ගොඩනැගිලා තියෙන්නේ දෙවියන් වහන්සේගෙන් පරිබාහිරව. ඔවුන් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙනව වෙනුවට තමන්ට ඕන විදිහට විසඳුම් හදාගෙන ඒව පසුපස ගමන් කරමින් සිටිනවා. හැබැයි ඔබට වගකීමක් දීලා තියෙනවා. අද මේ කතා කළේ ව්‍යවස්ථා පහුගිය කාලේ ඉගෙන ගත්ත අයට. ද්විතීය කතාවේ මේ 4 වෙනි පරිච්ඡේදය 17 වන පරිච්ඡේදය ලිව්වේ කාටද? කාන්තාර මාර්ගය තුල ව්‍යවස්ථා ඉගෙන ගත්ත අයට. මෙතන ඉන්න බහුතරයක් පහුගිය වසර ගාණක් තිස්සේ මේ ව්‍යවස්ථා ඉගෙන ගත්තා. දැන් ඔබට තමයි මේ මඟ පෙන්වීම දෙන්නේ. ඔබ ඉගෙනගත්ත ව්‍යවස්ථා කෝ ප්‍රයෝජනයට ගත්තද? ඒකෙන් ඔබේ දරුවන්ට සහ අනිත් අයට ඔබ මඟ පෙන්වුවද? උපදෙස් දුන්නද? ව්‍යවස්ථා ඉගෙනගෙන ඔබ ඉස්සෙල්ලම විසඳුම හෙව්වේ වෛද්‍යවරයෙක්ගෙන් නම් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේ කියන දේ කරනවද නැද්ද කියන ලොකු ප්‍රශ්නයක් මෙතන තිබෙනවා.
මේ ලෝකේ ඔක්කොම ප්‍රශ්න ආර්ථික ප්‍රශ්නයක් එනකොටම මේ ව්‍යවස්ථා ඉගෙනගත්ත අයත් ගිහිල්ලා තමන්ට ළඟ තියෙන දෙයක් මොන හරි උගස් කරා නම් ණයට කාගෙන් හරි පොලියට හරි ඉල්ල ගත්තා නම් එහෙමනම් ඔබ මොකටද මේවා ඉගෙන ගත්තේ? ඔබේ දරුවෙක්ගේ ප්‍රශ්නයකදී ඒ දරුවව ඉස්සෙල්ලම ඔබ අරගෙන ගියේ ලෝකේ විසඳුමක් හොයන්න නම් එහෙමනම් ඔබේ අතින් උන්වහන්සේ දුන්න වගකීම ඉටු වෙලා නැති බව තේරුම් ගන්නට අවශ්‍යයි. අපි මේ මොහොතේ උන්වහන්සේ වෙතට අපේ සිත් යොමු කරමු. සේවය කරාද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබ හැමෝටම ඔබේ දරුවෝ ගැන සහ ඔබගේ වටපිටාවේ සිටින අනෙකුත් සියලු දෙනා පිළිබඳව විවිධ වගකීම් දෙවියන් වහන්සේ විසින් ලබා දීලා තිබෙනවා. දැන් ඒ වෙතට ඔබේ සිත යොමු කළ යුතු කාලය ඇවිල්ලා තිබෙනවා. හලෙලූයා. ඔබ වහන්සේගේ පාමුලට අපි ලං වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ අතට මේ සියලු දෙනාම මේ මොහොතේ බාර කරනවා. ඔබ වහන්සේ උන්ට වැරදුණු තැන් තේරුම් කළ දෙන්න. මේ එකිනෙක අයට වැඩිමහල්ලන්ට මේ අවස්ථාවේ සම්බන්ධ වෙන දේව සේවකයන්ට ඒ වගේම දෙමව්පියන්ට තේරුම් කළ දෙන්න. ඔවුන් තුල යම් වැරදි මාර්ගයක් තිබේ නම් ඔවුන් කළ යුතු දේ වෙනුවට වෙනත් විසඳුමක් පසුපස ගියා නම් ඒ මාර්ගවල තිබෙන වැරදි පෙන්වා දී වහන්සේ තුලට එන්නට මේ කෙනෙක්ට උපදෙස් දෙන්න ස්වාමීන් වහන්සේ. අපි යාඥාවෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාමුලට පසුතැවිල්ලෙන් යුක්තව ලං වෙමු. දේව සේවකයන්, දෙමව්පියන්, වැඩිමහල්ලන් ඔබ අතින් ඒ වගකීම ඉටු වෙලාද කියලා සෝදිසි කරන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හොඳට කල්පනා කරලා බලන්න පහුගිය කාලේ ඔබගේ පවුලේ ඔබ හැමෝගෙම පවුල් වල විවිධ ප්‍රශ්න පහුගිය කාලේ ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේ කොහෙද ගියේ? ඒ වෙලාවේ දරුවන්ට දුන්න උපදෙස් මොකක්ද? ඇදහිලිවතුන්ට දුන්න උපදෙස් මොකක්ද? අහවල් වෛද්‍යවරයා හොඳයි. එයාගෙන් තමයි මමත් බෙහෙත් ගත්තේ. එයා හොඳයි. එයා හොඳට බෙහෙත් දෙනවා. එයා ගාවට ගිහිල්ලා බෙහෙත් අරගන්න කියලාද කිව්වේ ඉස්සෙල්ලම? මොකද්ද කිව්වේ? ඔයාගේ ওই ආර්ථික ප්‍රශ්නෙට මෙතන හොඳයි, එතන මේ පොලිය අඩුයි. ඔයාගේ රත්තරන් බඩු ටිකට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා. මාත් හදිස්සියක් වුණොත් එතන තමයි ඔය මොන හරි රත්තරන් බඩු අනම්මන උගස් තියන්නේ. එතෙන්ට යම් මං එක්ක යන්නම් කියලාද කිව්වේ? මොකද්ද ඔයා දුන්න උපදෙස්? උදව් ඉල්ලපු අයට. හිඟකමකදී ඔබ අනිත් අයට දුන්න උපදෙස් මොකද්ද? මං දන්න කෙනෙක් ඉන්නවා එයාගෙන් පොලියට ගන්න පුළුවන් මම එක්ක යන්නම් කියලාද කිව්වේ? මොකද්ද ඔබ ඒ අයට දුන්න උපදෙස්? ළමයි ගැන ළමයින්ට දුන්න උපදෙස් මොනවද? ලෝකේ ඒ ළමයින්ට සාර්ථක වෙන්න තමන්ගේ ජීවිත ගොඩනගා ගන්න ගුරුවරු විදිහට ඔබ සමහර විට පාසලේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔබ දෙමව්පියන් වෙන්න පුළුවන්. ඔබේ ළමයින්ගේ ජීවිත සාර්ථක කරන්න මොනවද දුන්න උපදෙස්? මේ ලෝකේ එක එක අයගේ චරිතාපදාන මෙන්න බලන්න, මෙයාලගේ චරිත දිහා බලලා ඉගෙන ගන්න කියලාද ළමයින්ට කිව්වේ? කෝ ඔබ ඉගෙන ගත්ත ව්‍යවස්ථා, කෝ ඒවා වර්තමාන කාලයට ශුද්ධාත්මයන් වහන්සේ සමග යාවත් කාලීන කිරීම, මේ කාලයට ඔබින ලෙස ගැලපීම කොහෙද? ඔබ දෙවියන් වහන්සේගේ පූජකවරුන් වෙතට ඒ අයව ප්‍රශ්න තියෙන අයව යොමු කළාද? ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම පිටතින් හොයලා බැරිම තැනද ඔබ මෙහි ආවේ? ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉන්න සේවකයන්ට, දෙමව්පියන්ට සහ වැඩිමහල්ලන්ට තිබෙන වගකීම
දෙවියන් වහන්සේ මතක් කර දෙනවා. මේ විවස්ථා වෙතට අවධානය දෙන්න. දෙවියන් වහන්සේත් එක්ක එකිනෙකනාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් හොඳින් කල්පනා කරලා බලලා උන්වහන්සේ බයිබලයට අනුව දීපු විසඳුම මොකක්ද කියන එක ඉස්සෙල්ලම එයාට කියලා දෙන්න අවශ්‍යයි. එයාලව මුලින්ම යොමු කරන්න ඕන ලෝකේ වෙන කිසිදු විසඳුමක් විතර නෙමෙයි. දේව සේවකයා වෙතට. ඔබ එයාලගේ වගකීම ඉස්සෙල්ලම ගන්න. ඔබ බලන්න එයා ඒක විසඳන්න පුළුවන්ද කියලා බයිබලයට අනුව. එහෙම බැරි නම් ඔබ මීළඟට පූජකවරයා වෙතට ඒක යොමු කරලන්නට යුතුයි. එසේ නොකළ අය පසුතැවිලි වී දෙවියන් වහන්සේගේ අතට බාර වෙන්න. හිමි පාමුලේ වැඳ වැටෙමු. විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන්. සිටිමි මෙසේ ආඥාවෙන්. හිමි පාමුලේ වැඳ වැටෙමු. විසඳුම පතා සෙනෙහසින් විසඳේසුනේ මා ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන්. සිටිමි මෙසේ ආඥාවෙන්. විසඳුම සොයාලා මා බැලුවා ලොවේ. විසඳුම නැතේ හමුනේ. සොයාලා මා දිව්දස අතේ. සරණද නැතේ හමුනේ. පුතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා ජේසුනේ. පුතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා ජේසුනේ. හිමි පාමුලේ වැඳ වැටෙමු. විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන්. සිටිමි මෙසේ ආඥාවෙන්. සිටිමි මෙසේ ආඥාවෙන්. ඔබගේ පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී මේ කෙනෙක් කෙනාට ඔබගේ මාර්ගවල තිබෙන වටිනාකම තේරුම් කර දුන මැනව. ඔබ වහන්සේ වෙතට පළමු තැන දෙන්නට මේ කෙනෙක් කෙනාව කැඳෙව මැනව ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. නුඹේ දොරටු ඇතුළෙහි හටගන්න නඩු වලින් ලේ සහ ලේ අතරෙහිද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර සහ පහර අතරේද විනිශ්චය කරන්නට යම් කාරණයක් නුඹට අමාරු වැඩි නම් නුඹ නැගිට ගොස් නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ තෝරාගත්තා වූ ස්ථානයට ගොස් ලෙවීවරු සහ පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාග කරපන්න. ඔවුන් නුඹට නඩුවේ තීන්දුව දන්වනවා ඇත. ස්වාමින් වහන්සේ තෝරා ගන්නා වූ ඒ ස්ථානයේ සිට ඔවුන් නුඹට දන්වන තීන්දුව ප්‍රකාරයට කරපන්න. ඔවුන් නුඹට දන්වන සියල්ලේ හැටියට කරන්න බලාගනින්න. ඔවුන් නුඹට දන්වා දෙන ව්‍යවස්ථාවේද නුඹට කියන විනිශ්චයද හැටියට කරපන්න. ඔවුන් නුඹට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න. ඔබේ පාමුලට එනවා ස්වාමින් වහන්සේ. පළමුව මෙන්න මේක කරන්න කියලා තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජාතීන් වලට උපදෙස් දීලා තියෙන්නේ. දැන් ඔබ සියලු දෙනාට ඔබ මොන සභාවක වුණත් ඔබට දෙවියන් වහන්සේ දෙන පළමු මඟ පෙන්වීම තමයි මෙන්න මේක. ඔබ මොන ප්‍රශ්නක හිටියත් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නය දැන් ඔබට වගකීමක් තිබෙනවා. වැඩහත් වෙන්න. දේව සේවකයිනි, දෙමව්පියනි, වැඩිමහල්ලනි නුඹට වගකීමක් තිබෙනවා. නුඹේ පවුලේ, නුඹේ වටපිටාවේ, නුඹේ සභාවේ ඇතුළේ වෙන ප්‍රශ්නේදී නුඹ ඒකට පිළිතුරු දෙන්නේ කොහොමද? කිසිසේත්ම මේ 6ක් 4ක් නොතේරෙන නුඹ වෙතට පැමිණෙන මිනිසයන් ලෝකයේ වෙතට යොමු නොකරලා දෙවියන් වහන්සේගේ
මාර්ග ගැන අවබෝධයක් නොමැතිව යම් කෙනෙක් නුඹ වෙතට පැමිණුණොත් කිසිසේත්ම වුන් ලෝකයේ විසඳුම් වලට හරවා නොයල්ලා නුඹට විසඳුම පේන්නේ නැත්නම් නුඹට විසඳුම තේරෙන්නේ නැත්නම් නුඹේ නායකත්වයට කතා කරපන්න. ලෙවි පූජකවරයාට කතා කොට නුඹේ ප්‍රශ්නය කියා විසඳුම ඔහුගෙන් ලබා ගනින්න. එවිට පූජකවරයා මැදහත් වී යාඥා කොට ශුද්ධාත්මයන් වහන්සේ සමග එකතුව නුඹට දිය යුතු විසඳුම ඒකාන්ත වශයෙන් ලබා දෙන්නේය. බලන්න ඔබේ පවුල් අද ඕන විදිහට ගිහිල්ලා එයාලට උපදෙස් දෙන්න කෙනෙක් නැහැ. එයාලා ගන්න තියෙන ඔක්කොම මාර්ගවල ගිහිල්ලා දැන් අකීකරු කමෙන් කියන දේ අහන්න නැතුව යන කෙනෙක් ගැන කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබට වගකීමක් තිබෙනවා උන්ට අවශ්‍ය උපදෙස් දෙන්න. ඔබ විසින් දිය යුතු උපදෙස් වල ස්වરૂපය මිනිසයන් ලෝකේ විසඳුම් හොයාගෙන ගිහිල්ලා උන්ට වැරදිලා තිබෙන විදිහ අපි ඊළඟ දවසේ අධ්‍යයනය කරන්න යනවා. ඒ වගේම ඔබ විසින් සැලකිලිමත් වෙලා ඔවුන්ගේ විමසා බැලිය යුතු අංශ පිළිබඳවත් ඔබ දේව සේවකයන් වැඩිමහල්ලන් සහ දෙමව්පියන් විදිහට මොනවද කියන එක ඊළඟ දවසේ දේශනය තුලදී ඔබට පැහැදිලි වෙයි. හෙට අපි කතා කරනවා අනිත් අයට ඇදහිලිවතුන්ට හෙට සම්බන්ධ වෙන අලුතෙන් සම්බන්ධ වෙන අයට ඒ තුලදී ඔබට අඳුර ගන්න පුළුවන් ඔබත් කොහොමද මේ සේවයට සම්බන්ධ වෙලා දෙමව්පියන් විදිහට වැඩිමහල්ලන් විදිහට ඔබට පැවරෙන වගකීම කොහොමද ඒක හසුරුවන්නේ? එයාලගේ වැටී තිබෙන වැරදිලා තිබෙන අංශ කොහොමද තේරුම් ගන්න කියන එක හෙට දවසේදී ඔබට අපි අවබෝධ කර දෙන්න උත්සාහ කරනවා. දැන් අද දවසේ ඔබ හොඳින් කල්පනා කළා යමෙක් ඔබ ලෝකයට හරවා යවුවා නම් ඒ ගැන පසුතැවිලි වෙලා දැන් හරි ඔවුන් වෙනුවෙන් යාඥා කළ නැවත වතාවක් දෙවියන් වහන්සේගේ සැබෑ මඟ පෙන්වීම ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් පාමුලේ වැඳ වැටෙම් විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන්. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබට ස්තුති නමස්කාර වේවා. සියලු ගෞරවය අපි ඔබට ලබා දෙනවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ලබා දුන්න පණිවිඩය ගැන ස්තුති කරමින් මේ යාඥා කාලය අවසන් කොට අපි යාඥා කරමු. හලෙලූයා. ස්වාමිනී ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා. විශ්වයේ මහෝකාර සර්ව බලධාරී මහෝත්තම දෙවි පියාණනි අපි ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේ ස්වාමිනී අපිට අද ප්‍රකාශ කරා. ඔබ අපිට මඟ පෙන්වුවා. ඔබ අපිට ඉරිදරව් කරා. ඔබගේ සත්‍යතාවයේ මාර්ගයේ යන්නට ස්වාමිනී ඔබ වහන්සේ අපිට ඉරිදරව් කරමින් අපිට දුන්නා වූ අලුත් උතුම් පණිවිඩය නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ වහන්සේගෙන් පළමු කොට අපි සමාව අයිදිනවා. අපි එක් එක්කෙනා සමාව අයිදිනවා. අපි එක් එක්කෙනා පවිත්‍ර වෙමින් අපි ඔබ වහන්සේ වෙතට හැරෙනවා ස්වාමිනී. අපි කලක් අපි ඔබ වහන්සේ ඉදිරියේ අපි ස්වාමිනී අන්නේ දේවල් වලට අපි ඇරී ගියා ස්වාමිනී. අපි ඔබට අකීකරුණා. ඔබගේ ආඥා පනත් වලට අපි කීකරුනේ නැති නිසා අපිට වෙච්ච විපත්තිය ඔබ වහන්සේ දැක්කා ස්වාමිනී. නැවතත් ඔබගේ කරුණාව මැද්දේ අපිට නැවත එන්න දුන්නා ස්වාමිනී. අපි බොහෝ කලක් අපි වෛද්‍යවරුන් පස්සේ අපි විශ්වාස කරාද ස්වාමිනී? නඩුකාරයන් ඒ ලෝයස්ලා පස්සේ අපි විශ්වාස කරාද? අපේ මුදල් ස්වාමිනී අපි වැය කරාද ස්වාමිනී? අපේ මාංශය අපි ඔවුන් ඉදිරියේ වැය කරාද? අනේ අපිට සමා වෙලා නැවත ස්වාමිනී ඇරෙමින් අපි මටද අපි එක් එක්කිනාටද ස්වාමිනී ඔබ වහන්සේ වෙතට අපිට ලං වෙන්න දුන්නු ඒ කරුණාව, ඒ උතුම් කරුණාව නිසා අපිට ස්තුති කරනවා. ඔබ අපිට එදිතරව් කරා ස්වාමිනී. සංගවිච්ච දේව
දේවල් අපිට එදිරව් කරා. අපි අඥාන කමින් අපි නොදන්නා කමින් ගිය දේවල් ස්වාමිනී අපිට වහන්සේ පෙන්වමින් ඔබගේ මාවතට අපේ දරුවන්වද ස්වාමිනී අපේ පරම්පරාවද ඔබ වහන්සේ වෙතට ලං කරන්නට අද අපිට ප්‍රකාශ කරා. ඔබ කොතරම් පුතුම දෙවි කෙනෙක්ද, සිතා ගන්න බැරි උතුම් ඔබට සමාන කරන්න තව කෙනෙක් ඉන්නවද? ඔබ පමණයි තේජස රජුරෝ. දෙවියනේ අපේ හදවත දැක්ක, අපේ සැඟවෙච්ච හදවත දැක්ක. ස්වාමිනී ඔබ කලින් අපව තෝරා අපව වෙන් කරගත්තා. ස්වාමිනී අපි කාලයක් අපි විසිරලා ගියා. දෙවියනේ ඔබ වහන්සේ නැවත ඔබ වහන්සේ අපව කැඳවමින් ඔබගේ දේව රාජ්‍යයට ඔබගේ දරුවන්ව කැඳවලා ඔබගේ ඉහළ සලස්මට ස්වාමිනී අපේ අඥාන කම්වලට ස්වාමිනී අපිට සමා වෙලා ඔබගේ ශුද්ධ මාර්ගයේ ගමන් කරන්නට ඔබ වහන්සේ අපිට දුන්නා මේ උතුම් දාසියානි සාස්තුති කරනවා. ස්වාමිනී අද දසදහසක් අතරේ ඔබ වහන්සේ බොහෝ මනුෂ්‍යයන්ට පිටරට සිටින අයටද ස්වාමිනී ලංකාවේ අස්සක් මුල්ලක් නැර සිටින දැන් ඔබගේ දූ දරුවන්ට ඔබ කතා කරන නිසා ස්තුති කරනවා. ස්වාමිනී ඔවුන්ගේ ජීවිත ඔබට බාර කරනවා. ශුද්ධාත්මනී වහන්සේ අපිට මඟ පෙන්වමින් ඔබේ සත්‍යතාවයේ ගමන් කරන්නට අද අපි ස්වාමිනී අද ජීවත් වන්නේ ඔබගේ කරුණාව නිසා. ස්වාමිනී ඔබගේ කරුණාව නැත්තම් අපි විනාශ වෙලා අපිට ඔබ වහන්සේ තරම් සිත් තුණු වෙන දයාවන්ත අනුකම්පාවේ දෙවි කෙනෙක් නෑ ස්වාමිනී. ඔබ වහන්සේ අපිව ඒ නොමගගේ ජීවිතේ ස්වාමිනී අපේ දරුවන්වද ඔබ වහන්සේගේ රැළට ගෙනාවා. ඔබට අනික් වාරයක් ස්තුති කරනවා. ස්වාමිනී මෙතන ඉන්න හැම කෙනෙක්ම ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු සියල්ලක්ම ස්වාමිනී අපිට ලෝකේ දේවල් නෙවෙයි මේ ලෝකේ ස්වාමිනී මම්මුලා වූ බැටළුවන් මෙන් නොහැසිරි ඔබ වහන්සේ වෙතට ඔබගේ වචනයට ඇවුම්කන් දී ඔබගේ ව්‍යවස්ථාවට ස්වාමිනී කීකරුවේ අපිට මේ ගමන යන්නට අද දවස ඔබගේ ස්වාමිනී ආශිර්වාදය දෙන්න. ස්වාමිනී ඔබගේ බලය දෙන්න. අද දවස ඔබ වහන්සේගේ ශුද්ධ අස්තියට අපි බාර වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපව පවිත්‍ර කරමින් ඔබ වහන්සේගේ කරුණාව ඔබගේ කීකරුකමට අපව ලං කරන්න. මෙන්න දෙවියනි ඔබගේ දාසියද අපි එක් එක්කෙනාද අද දවස ඔබ වහන්සේගේ ශුද්ධ දවසකට අපට ලං කරන්න. අද නිරහරව ඔබගේ පාමුල සිටින්නට තව අපිට එදිරව් කරන්න. අපිට පුද්ගලිකව ස්වාමීන් අපිට කතා කරන්න. අපිට වෙන්වි ඔබ වහන්සේගේ ස්වාමිනී විචාරන්නට අපිට උදව් කළ මැනව. ඔබගේ ප්‍රඥාව තව ලබා ගන්නට උදව් කරන්න. ඔබගේ ව්‍යවස්ථාව ඔබගේ වචනය කෙරෙහි අපගේ සිත යොමු කරන්න. ස්වාමිනී මුවා දිය දොලට යනවාසේ අපේ ආත්මය ඔබ වහන්සේ ඉදිරියේ සංසිඳවා ගන්නට ඔබ වහන්සේගේ වචනේ අපගේ හදවතේ රඳා පවතින්නට අපව ස්ථිර කරන්න අපව ශක්තිමත් කරන්න බලවත් කරන්න. ජේසුනේ ඔබගේ දේව දාසියද ස්වාමිනී ඔබ වහන්සේට බාරයි. ස්වාමිනී අනිකු සියලු දෙනාද ඔබට බාරයි. මමද බාරයි. මගේ සිය පවුලද ඔබට බාරයි. මේ සියල්ලක් ඔබට බාර කරන්නේ නාසරි ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ වෙලාවේ අනිත් අයට සමු ගන්න පුළුවන්. ආමේන් ආමේන්. පොඩ්ඩක් ඉන්න මයික් ඕෆ් කරගන්න පොඩ්ඩක්. ආමෙන් ආමෙන්. දේව සේවය කරන අයට හෝ දැන් අනිත් අයටත් දැන් මේ දේව සේවයට වෙන් වෙච්ච අයට පමණක් නොවේ අනිත් අයට දැන් සේවය ගැන දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ තුල වගකීමක් තිබෙනවා. සේවය කරනවා කියලා සේවයට මුළුමනින්ම කැප වෙනවා කියන අයට පමණක් නොවේ. ඒ අයට විශේෂිතව දෙවියන් වහන්සේ විවිධ සේවාවන් බාර දෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඔබ සියලු දෙනාට දෙමව්පියන් වශයෙන්, වැඩිමහල්ලන් වශයෙන්, ඒ වගේම සේවයේ නිරත වෙන අනිත් ඕනම කෙනෙක් වශයෙන් ඔබට ආවේනික වුණ වගකීමක්. ඔබ දැනගත යුතු දේවල් රැසක් තිබෙනවා. ඔබේ දරුවන්ව, ඔබේ සභාවන් වල ඉන්න අනිත් අය උදෙසා මැදහත් වෙද්දී ඔවුන්ව හරි මඟ යොමු කරන්න ඔබ දැනුවත් වෙලා සිටිය යුතු දේවල් රැසක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ දේව සේවයට අදාළව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න ඔබට මේ මෙතනින් පස්සේ නතර වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැති අයට මේ වෙලාවේ සමු ගන්න පුළුවන්. අනිත් අයට රැඳිලා ඉඳගෙන මේ පිළිබඳව නොතේරෙන තැනක් තියෙනවා නම් ඔබට අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. හරි අපි දේව මෙහි අවසන් කරනවා. අනිත් අයට යන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සේවය කරන අයත් වගකීමේ අරමාදයක් කරනවා ඉඳලා ඔය විසඳගෙන යන්න. ජෙස්පිටා පාස්ටර් සියලු දෙනාටම